වෙනවා කිව්වා. එතකොට මෙන්න මේ පේපරේට ඔයාලා පොඩි ලෑස්ති කිරීමක් කරන්නට ඕනේ. ඔයාලව ලෑස්ති කිරීමක් කරන්න ඕනේ. මොකද ඔයාලා BS වල ලියන පළවෙනි පේපරේ ඔයාලා දන්නේ නැහැ මේකට කොහොමද ලියන්න ඕනේ, මොන වගේ ප්‍රශ්න දෙන්නේ, මේක දන්නේ නැහැ ඔයාලා. ඒක හින්දා එන බදාදා දවසේ මම පොඩ්ඩක් යොදා ගන්නවා අන්නේ වැඩේට. ඒ වැඩේට. හරිද? ඔයාලව පැය දෙකක් පුරාවට මම ඔයාලට කතා කරනවා මේ පේපරේ හැදෙන්නේ කොහොමද, ඔයාලගේ පේපරේ ස්ට්‍රක්චර් එක කොහොමද, සහ කොහොමද මේ දේවල් එන්නේ, ඔයාලගේ පේපරේට කොහොමද එන්නේ, සහ මේ එතකොට ඒකයි ඒ පේපරේ ඒ ලෙවල් පේපරේ කොහොමද සම්බන්ධ වෙන්නේ, සහ MCQ ප්‍රශ්න කොහොමද එන්නේ, MCQ ප්‍රශ්න හැදෙන විදිය, සහ සෙකන්ඩ් ප්‍රශ්න සෙකන්ඩ් පේපරේ ප්‍රශ්න කොහොමද හැදෙන්නේ කියන එක. එතකොට ඔයාලගේ පේපරේ ගත්තොත් එහෙම මම කලිනුත් කිව්වා. එතකොට ඔයාලට ඊළඟ ටියුට් එකත් එක්ක ඊළඟ සතියේදී ඊළඟ ටියුට් එකත් එක්ක ඔයාලට මෙන්න මේක හම්බ වෙනවා. හරිද? මේ පේපරෙත් හම්බ වෙනවා. එතකොට මේ පේපර ඔයාලට වෙනම මම සීල් කරලා එවනවා. සීල් කරලා වෙනම එන්විලොප් එක දාලා එවනවා. එතකොට මේ පේපර එක අපි කඩන්නේ මේ එක්සෑම් එක ලියන දවසේ. පේපරේ කඩන්නේ එක්සෑම් එක ලියන දවසේ. හරිද? ලියලා ඒක තව දවසක් අපි ඇඩිෂනල් සිකුරාදාක් දාලා අපි මේ පේපරේ ඔයාලත් එක්කම කතා කරනවා. පේපරේ ඔයාලා තමයි බලාගන්නේ ඈ. පේපරේ ඔයාලා තමයි බලාගන්නේ. ඔයාලා එතනට පුරුදු කරනවා. පේපරේ කොහොමද බලන්න ඕනේ, පේපරේ මොනවා තිබ්බොත් ඔයාලා ලකුණු දෙන්න ඕනේ, මොනවද දේවල් තිබ්බොත් ඔයාලා ලකුණු දෙන්නට ඕනේ, මේ කරුණු ලිබ්බොත් ඔයාලා ලකුණක් දෙනවද, ලකුණු භාගයක් දෙන්නද ඕනේ. අන්න එහෙම ඔයාලා එතනට පුරුදු කරන්න ඕනේ. හරිද? එතකොට මම එන බදාදා දවසේ මේකට යොදා ගන්නවා. හරිද? එන බදාදා දවසේ මේකට යොදා ගන්නවා. එතකොට එන බදාදා දවසේ අපිට පුළුවන් කොහොමද මේ පේපරේ හැදෙන විදිහ සහ ඔයාලත් එක්ක මම නිකන් අර මේ අනුමාන කියන්නේ නිකන් මොඩල් ක්වෙස්චන්ස් වගේ අපි කියලා කියන්නේ අර පේපරේට එනේවනේ මේ කතා කරන්න වෙනස් පොඩ්ඩක් අර මේ වගේ ප්‍රශ්න ටිකක් තමයි එන්නේ කියලා ඔයාලත් එක්ක ප්‍රශ්න ලොකු ප්‍රශ්න දෙකක් වගේ අපි ලියලා බලමු. ලියලා MCQ ප්‍රශ්න ටිකක් කරන්නට ඕනේ. ඒ ටිකත් කතා කරලා බලමු. එතකොට ඒක වෙන්නේ මම ඔයාලට PDF එකක් තමයි ෂෙයා කරන්නේ. PDF එකක් තමයි ෂෙයා කරන්නේ. මේ අර කලින් ඔහොම මම පේපර්ස් දෙකකුත් දාලා තිනවා. සමහරලාට මේ පේපර්ස් දෙකේ ටිකත් එකට හදලා නැත්නම් අලුත් ප්‍රශ්න ටිකකුත් දාලා මම හදන්න පුළුවන් PDF එක. මම තාම මේක හදලා නැහැ. අද හෙට තමයි හදන්න ගන්නෙ. ඒකේ එහෙම වුණොත් අඟහරුවාද සවුන්ද දිහාට මම මේක ෂෙයා කරනවා. ඔයාලට අපිට බලා ගන්න පුළුවන් ඒක කොහොමද වෙන්නේ කියලා. ඒතකොට එන බදාදා මම ඒක තමයි පන්තියේ කතා කරනවා. ඔයාලත් එක්ක ලොකු ප්‍රශ්න තුනක් දෙකක් වගේ කතා කරලා අපි ඊට පස්සේ MCQ ටිකක් කරන්න ඕනේ. මොකද ඔයාලට ඊට පස්සේ සතිය ගොඩක් වෙලාට පේපරේ තියෙයි. එතකොට පේපරේට ඔයාලා එකපාරට ගහෙන් ගෙඩියන වගේ පේපරයක් දෙන්න බැරි හින්දා ඔයාලා එතනට ලෑස්ති කරන්න ඕනේ. මේ වගේ තමයි ඉන්නේ කියලා ඔයාලට පේපරේ හැදෙන විදිහ ඔයාලව පුරුදු කරන්න. හරිද? හරි. එතකොට පේපරේ ගැන කිව්වොත් පේපරේ ගැන මම එන සතියේ ටිකක් ඔයාලට කියන්නම් කොහොමද එන්නේ කියලා. පේපරේ ප්‍රශ්න 3යි MCQ ප්‍රශ්න 30ක් තියෙනවා. එකෙන් ඉරි ගහන්න ප්‍රශ්න 20ක් එයි, කෙටි උත්තර ලියන්න ප්‍රශ්න 10ක් එයි. සහ ලොකු ප්‍රශ්න ලියන ලොකු ප්‍රශ්න අනිවාර්ය ප්‍රශ්න 3ක් එනවා. මේ ප්‍රශ්න 3ට මාලා ලියන්න වෙයි. පැය 3ක පේපරයක් මේක. ඔයාලගේ පළවෙනි පාඩමෙන් සහ අද මේ ඉවර කරන දෙවෙනි පාඩමෙන් තමයි මේ ප්‍රශ්න 3 සහ ඔයාලගේ සම්පූර්ණ පේපරේ හදන්නේ. පළවෙනි පාඩමෙන් සහ දෙවෙනි පාඩමෙන්. ඒතකොට පළවෙනි පාඩම මිස් වෙච්ච කවුරු හරි ඉන්නවනම් මම ආයෙ අර PDF එක දාන්නම් group එකට. ඒ PDF එකේ ඔයාලට ඒ ටික කියව ගත්තාම ඔයාලට එතන ගොඩ දාගන්න පුළුවන්. ඒක ලොකු ගැටලුවක් නෑ. ඒ PDF එකෙන් ඔයාලට ඒ පේපරේ ලියන්න පුළුවන්. වගකීමෙන් කියන්නේ. මමනේ පේපරේ හදන්නේ. ඉතින් මම දන්නේ නැද්ද ලියන්න පුළුවන්ද බැරිද කියලා. හරි. එතකොට අපි අද දවසේ මේක ඉවර කරලා ඉමු. ඉස්සෙල්ලා ඔක්කොටම කලින් මේ ටියුට් එක ඉවර කරලා ඉමු. හරිද? සහ මේ ටියුට් එකේ අන්තිමට අපිට පොඩ්ඩක් තියෙනවා ප්‍රශ්න ටිකක් එහෙම කරන්න. ඒකයි මට අද දවසේ ඔයාලත් එක්ක අපි ගිය සතියේ මම ඔයාලට ගිය සතියේ පෙන්නුවානේ අර නයිටින්ගේල් gives මේ ටික එහෙම පෙන්නුවා. මට පොඩ්ඩක් අර CSR ප්‍රොජෙක්ට් එකක් කරන විදිහ පෙන්වන්න ඕනේ. CSR ප්‍රොජෙක්ට් එකක් කරන විදිහ මම ඔයාලට පෙන්වන්නේ මේක ඔයාලට තියෙනවා ඔයාලගේ උසස් පෙළ විෂය නිර්දේශය. උසස් පෙළ විෂය නිර්දේශය ඔයාලව දකින්න නේද? පාසල් මගින් ගිහිල්ලා තවත් පාසලක් එක්ක ඔය එක එක ඔයාලා අර බඩු අරගෙන යනවනේ. කොළඹ පැත්තේ තියෙන ලොකු පාසල් එහෙම ඔය දුෂ්කර පාසල් වලට පොත් බෑග් තව ඔය සපත්තු මේ වගේ දේවල් අරගෙන යන්න ගිහිල්ලා අර පොඩ්ඩක් දීලා එන්නේ. පාසල් දෙකක් අතර මිතුදම වර්ධනය කරගන්න වගේ මෙන්න මේ වගේ ප්‍රොජෙක්ට් එකක් තියෙනවා ඔයාලගේ ඒ ලෙවල් වල. එතකොට අන්න ඒ වගේ දෙයක්. එහෙම නැත්නම් මොකක් හරි ප්‍රදේශයකට පොඩ්ඩක් ගිහිල්ලා වතුර වගේ ඒ කොහොමද මේ දේවල් වෙන්නේ? වතුර ලබා දෙන ප්‍රොජෙක්ට් එකක් වෙන්නේ කොහොමද? ඔයාලට මේක පොඩ්ඩක් ඔලුවට අයිඩියා එකක් දාන්න ඕනේ. ඒකින්ද ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් දෙකක් අපි බලමු කොහොමද වෙලාව තියෙන්නේ කියලා. ඒකත් එක්ක පෙන්නනවා. හරි. අපි එතකොට අද දවසේ ඉන්නේ මෙන්න මේ පාඩමේ අවසානයේ. මේ පාඩමේ අවසානයේ ඉන්නේ සමාජ වගකීම් සහ ආචාර ධර්ම.
සමාජ වගකීම් සහ ආචාර ධර්ම පාඩම් තමයි අපි කතා කරේ. සමාජ වගකීම් කිව්වම අපි කතා කරා මාසයක් විතර පුරාවට ගනුදෙනුකරුවෝ, සේවකයා, අයිතිකරුවෝ සහ සමාජය කියලා පාර්ශව 4ක් ගැන අපි සමාජ වගකීම් වල කතා කරා. ඊට පස්සේ අපි සමාජ වගකීම් වලම තව කෑල්ලකට ආවා තිරසාර සංවර්ධනය කියලා. එතකොට මේ තිරසාර සංවර්ධනය යටතේදී අපි කතා කරා ආර්ථික තිරසර බව, පාරිසරික තිරසර බව, සමාජ හා සංස්කෘතික තිරසර බව කියලා ප්‍රධාන කෑලි 3ක් කතා කරා. ඒකත් එක්ක අපි කතා කරා මෙතන මේ 4R පද්ධතිය, 3R පද්ධතිය, 4R පද්ධතිය, 5R පද්ධතිය නේ, මේ දේවල් ටික කතා කරා. එතකොට දැන් ඔළුවේ තියෙන්න ඕනේ 3R වලට තියෙන්නේ මොනවද කියලා, 5R වලට තියෙන්නේ මොනවද කියලා. මම කිව්වා මේ root එකයි replace එකයි ඔළුවේ මතක තියාගන්න. root එකයි replace එකයි. ඒ දෙක විතරක් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න කිව්වා. එතකොට replace එක අයින් කරාම ඉතුරු තුන recycle, reuse, reduce. ඔය තුන එකතු වුනහම 3R. ඕකට replace එකතු වුනහම 4R. ඕකට root එක එකතු වුනහම 5R වෙනවා කියලා මම කිව්වා. හරි. ඊට පස්සේ අපි සමාජ වගකීම් ගැන කතා කරගෙන හිටියේ. ව්‍යාපාරයේ කොහොමද සමාජ වගකීම් ඉෂ්ට කරන්නේ? ව්‍යාපාරයේ කාටද සමාජ වගකීම් ඉෂ්ට කරන්නේ? කවුද මොකද්ද සමාජ වගකීම් කියන්නේ? මොකක්ද මේ ව්‍යාපාරයේ අපි කරන වැඩ? හරිද? අපි ව්‍යාපාරයේ මොනවා හරි වැඩ ටිකක් කරද්දී මේ වැඩ හරි දේවල්ද වැරදි දේවල්ද? හොඳ වැඩද නරක වැඩද? අර ගෙදර කියන්නේ අම්මලා කියන්නේ පුතේ කරද්දී හොඳ වැඩ කරන්න. අර පොඩි ළමයිට උගන්වන්නේ පුතේ හොඳ වැඩ කරන්න නරක වැඩ කරන්න එපා කියලා. අන්න ඒ වගේ. ව්‍යාපාරයේ දෛනිකව කටයුතු කරගෙන යද්දී මේක හොඳ වැඩක්ද නරක වැඩක්ද කියන අවබෝධයෙන් කටයුතු කරන එක තමයි ව්‍යාපාර ආචාර ධර්ම. ආචාර ධර්ම කියලා අපි කිව්වේ. හොඳ සහ නරක පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම ව්‍යාපාර ආචාර ධර්ම වේ කියලා කිව්වා. ඊට පස්සේ අපි ආචාර ධර්ම වලට අපි ගියොත් එහෙම අපි කතා කරා මෙතන ආචාර ධර්ම වල ආචාර ධර්ම පිළිපදින්න ඕනේ පාර්ශව කතා කරානේ. ඊට පස්සේ අපි කතා කරා මෙතන ආචාර ධර්ම සංග්‍රහය කොහොමද මේ අර ආචාර ධර්ම ඔක්කොම එකතු කරලා අපි මේක ලියනවා. අපි ලිඛිතව ඉදිරිපත් කරනවා. ඒකට කියනවා ආචාර ධර්ම සංග්‍රහයක් කියලා. එතකොට මේ වගේ කාරණා ටික අපි කතා කරා. කතා කරලා ආචාර ධර්ම පද්ධතියෙන් ආවරණය වෙන පාර්ශව ටිකක් කතා කරා. හරි. පාර්ශව ටික කතා කරා. මේ ටික කතා කරා. අපිට උපකල්පන ටික ලියන්න තියෙනවානේ. මම ගියසදී උපකල්පන කරේ නෑනේ. මෙතන ඉඳන් නේද කරන්න තියෙන්නේ? රිප්ලයි. මෙතන ඉඳන් නේද කරන්න තියෙන්නේ? හා? මෙතන ඉඳන් නේ. ඔව්. ඔව් හරි. ඔයාලා ඉස්සර නිකන් අර විහිළුවට හරි කතා කරා. හරිද? දැන් කවුරුත් කතා කරන්නේ නැහැ. ඔන්ලයින් අධ්‍යාපනයේ ෂෝක්. හරිද? කවුරුත් කතා කරන්නේ නැහැ. ටික කාලයක් ගිහිල්ලා මුල් කාලේ තිබ්බ මේක දැන් නැහැ. පා වෙලා තින්නේ. ඉස්කෝල පටන් ගන්නෙත් නැහැ. හරි. උපකල්පන ඉස්කෝලේ කොහෙද තාම ඔල රිසල්ට් ආයෙත් නැහැ නේද? හරි. ෂෝක්. මොනා කරන්න දෙයක් නැහැ ඉතින්. හරිද? උපකල්පනය කරන ලද ව්‍යාපාරයට ගැලපෙන ආචාර ධර්ම පද්ධතිය. අපි පුතේ මෙතන කරන්න යන්නේ ව්‍යාපාරයක් අරගෙන මේ ව්‍යාපාරයට ගැලපෙන විදිහට මේ ආචාර ධර්ම පද්ධතියක් ගොඩනගන්න යන්නේ. ව්‍යාපාරයක් අරගෙන ව්‍යාපාරයට ගැලපෙන විදිහට ආචාර ධර්ම පද්ධතියක්. මෙන්න මේක බොහොම ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක්. හරිද? ඔයාට ඔයාගේ පේපරේ දෙන්න පුළුවන් ෆාමසියක්, එහෙම නැත්නම් වෙන මොකක් කරේ කෑම කඩයක්, රෙස්ටුරන්ට් එකක්, මේ වගේ දෙයක් දීලා ඔබේ ව්‍යාපාර අධ්‍යයනයේ දැනුම සහ ඔබේ සමාජ වගකීම් සහ ආචාර ධර්ම දැනුම භාවිතා කරලා ඉහත ෆාමසියට, එහෙම නැත්නම් ඉහත ආපන ශාලාවට ගැලපෙන සමාජ වගකීම් ආචාර ධර්ම, එහෙම නැත්නම් ආචාර ධර්ම පද්ධතියක්, සමාජ වගකීම් අයින් කරන්නකෝ, ආචාර ධර්ම පද්ධතියක් ගොඩනගන්න. මේ වගේ ප්‍රශ්නයක් ඔයාට දෙන්නට පුළුවන්. මේ වගේ ප්‍රශ්නයක් ඔයාට දෙන්නට පුළුවන්. හරි. අන්න ඒකින්දා අපි ගම්මු උපකල්පනය කරන ලද ව්‍යාපාරය කියලා මෙතන මේ ලියන්න. එතකොට පළවෙනි රූලේ උපකල්පනය කරන ව්‍යාපාරය. උපකල්පනය කරන ව්‍යාපාරය. අපි ලියමු ෆාමසියක් කියලා. ෆාමසියක්. හරි. එතකොට ෆාමසියක කොහොමද මේ ආචාර ධර්ම පද්ධතියක් තියෙන්නේ? මොකද්ද ආචාර ධර්ම කියන්නේ? ව්‍යාපාරයේ හොඳ
සහ නරක පිළිබඳව අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම. හොඳ සහ නරක පිළිබඳ අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම තමයි ආචාර ධර්ම කියලා කියන්නේ. එතකොට ෆාමසියක් උපකල්පනය කරා. දැන් ඔය ඔළුවට මවා ගන්න ඔයාගේ ගෙවල් ළඟ තියෙන ෆාමසිය. එහෙම නැත්නම් ඔයා බෙහෙත් ගන්න ෆාමසිය. ඔයාගේ හන්දිය එහෙම නැත්නම් ඔයාගේ ළඟම ටවුන් එකේ තියෙන ෆාමසිය. මේ ෆාමසියෙන් කොහොමද ඔයාට බෙහෙත් දෙන්නේ? සමහර ෆාමසි තියෙනවා ඩොක්ටර් කෙනෙක්ගේ අපි කියන ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක්. අර තුණ්ඩුව ඩොක්ටර් බෙහෙත් ලියලා දෙන තුණ්ඩුව. මෙන්න මේ තුණ්ඩුව ගිහිල්ලා දුන්නොත් විතරයි බෙහෙත් දෙන්නේ. බෙහෙත් දෙන්නේ. සමහර ඒවා එහෙම නැතුව දෙන්නේ නැහැ. පැනඩෝල් සී විටමින් වගේ පොඩි ඒවා දෙන එතනින් එහාට දෙන්නේ නැහැ. සමහර ෆාමසි තියෙනවා එහෙම නැහැ. ඕන එකක් දෙනවා. හරිද? අන්න මේ වගේ දේවල් තියෙනවා. ඒතර ආචාර ධර්ම දුවාම අන්න මේ වගේ දේවල්. හරි. ඔයාට පළවෙනි එක අන්න ඒක ලියන්න පුළුවන් පළවෙනි එක විදිහට. හරිද? වෛද්‍යවරයෙකු නිර්දේශ කරන බෙහෙත් වට්ටෝරුවට පමණක් ඖෂධ නිකුත් කිරීම. වෛද්‍යවරයෙකු නිකුත් කරන බෙහෙත් වට්ටෝරුවට පමණක් ඖෂධ නිකුත් කිරීම. සමහර වෙලාවට පුතේ දැන් ඔයා ඩොක්ටර් කෙනෙක් ළඟට ගිහිල්ලා ඔය ඉස්සලා ලියලා ඉවර කරන්නකෝ. වෛද්‍යවරයෙකු නිර්දේශ කරන බෙහෙත් වට්ටෝරුවට පමණක් ඖෂධ නිකුත් කිරීම. හරි. මේක මේ ඔයාගේ වැඩි හොඳට කියන දෙයක්. හරිද? ඩොක්ටර් කෙනෙක් ළඟට ගිහිල්ලා බෙහෙත් ඔයාලා ලියලා දෙනවනේ තුණ්ඩුව මේක ෆාමසියෙන් ගන්න කියලා. ෆාමසියෙන් ගන්න අන්නේ තුණ්ඩුව අරගෙන පොඩ්ඩක් බලන්න මේකේ තියෙන අකුරු ඔයාට මේ පොඩ්ඩක් බලන්න. ඒකෙන් බැලුවොත් තේරෙනවද? සමහර ඩොක්ටර්ස්ලා ඉන්නවා මෙන්න මෙහෙම ලියනවා මෙන්න මෙහෙම මෙච්චරයි තියෙන්නේ. මේ ඇත්ත කියන්නේ හරිද? මෙහෙම මෙන්න මෙහෙම තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් 150යි G ඔන්න මිලිග්‍රෑම් ඔන්න ඔහොම ලියනවා. හරිද? ඔන්න ඔහොම ලියනවා. සමහර ඩොක්ටර්ස්ලා ඉන්නවා හැබැයි හරියට ලියනවා. මේක නම කියව ගන්න පුළුවන් විදිහට ලියනවා. සමහර කට්ටිය මෙන්න මෙහෙම. දැකලා ඇතිනේ. මෙහෙම අකුරු ගොඩක් තියෙන නිකන් බලියක් වගේ. දැක්කාම හොයාගන්න බෑ. මේ වගේ බලලා හරිද? මේ වගේ බලලා පුතේ ඔයා ඩොක්ටර් කෙනෙක් ළඟට ගිහිල්ලා මේ වගේ නම් ඩොක්ටර් ලියන්නේ පොඩ්ඩක් කියන ඩොක්ටර් මේක පොඩ තේරෙන විදිහට ලියන්න කියලා හරි කියන්නේ. එහෙම නැත්නම් ඔයා මේ වගේ තියෙන ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් අරගෙන බෙහෙත් ගන්න ෆාමසි එකට යනවා නම් ඔයා මේ අර පොඩ්ඩක් ඔය මේ 2.5 ෆාමසි කියලා අපි කියන්නේ. එහෙම නෙමේ. අර කියන්නේ විශ්වාසදායක මට්ටම එච්චර නැති අපිට ඔය හන්දියේ තියෙන ෆාමසිය අපිට බඩු ෂුවර් නැහැ. හැබැයි වැලිවිට ටවුන් කඩුවල ටවුන් එකේ තියෙන හොඳ ලොකු ෆාමසියක් අපිට ඉතින් මේක ටිකක් ෂුවර්. එතකොට අන්න ඒ වගේ වැඩි විශ්වාසදායක තැනකින් ගන්න. ඇයි? දැන් මේ ලියලා තියෙන්නේ මොකක්ද කියලා හිතා ගන්න පුළුවන්ද? මේ ලියලා තියෙන්නේ මොකක්ද කියලා හිතා ගන්න බෑ. ඒ වගේ අර මේ ඖෂධ වේදීන් සහ ඒක පිළිබඳ දැනුම තියෙන කට්ටිය එතකොට මේ වගේ මෙහෙම තේරෙන්නේ නැති තැනක් තිබ්බොත් එහෙම මේ වගේ ලියලා තියෙන කෙනෙක්ගෙන් ඔයාගේ මොනවද තියෙන ලෙඩේ කියලා හරි අහනවා. මොකක්ද ලෙඩේ? එතකොට ඒකට ගැලපෙන 150 මිලිග්‍රෑම් 150 එහෙනම් මේක තමයි දෙන්න ඕන කියලා එතකොට හඳුනා ගන්නවා. සමහර කට්ටිය එහෙම නැහැ. හිතන්න පොඩි ළමයෙක්ට එහෙම දෙන එක කාගේ හරි කරුමෙට වැරදි බෙහෙතක් දීලා තියෙන්නේ. මේ ඩොක්ටර් ලියලා තියෙන කියව ගන්න බෑ. ෆාමසියෙන් ඉතින් කරන්න දෙයක් නැහැ. ෆාමසි එකටත් එයා බෙහෙතක් දුන්නා. එයාගේ ආචාර ධර්ම නැහැ. එයා අහන්නට ඕනේ. මේක මොකක්ද? මට මේක කියව ගන්නට බෑ. එයාට ඒක තේරෙන්නේ නැත්නම් එයා කියන්නට ඕනේ. මට මේක කියව ගන්නට බෑ. එයාගේ ආචාර ධර්ම. හරිද? ඒ වගේ වෙලාවක එයා බෙහෙත් දෙන ප්‍රතික්ෂේප කරන්න ඕන. තව කෙනෙක්ගේ ජීවිතය අනතුරක් දමන්න. හරිද? මේ වගේ බැරි වෙලා හරි අවස්ථාවක් වගේ ජීවිතය හම්බුනොත් එහෙම විශ්වාසදායක ෆාමසි කරන්න. එහෙම නැත්නම් ඩොක්ටර්ට කියන්න හරියට මේක ලියලා දෙන්න කියලා. හරිද? ඔයා ගන්න වැරදි බෙහෙතකින් ඔයාගේ ජීවිතේට ලොකු බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. එක පෙත්තක් හින්දා. හරිද? ඒක ඔය කිව්වේ දැන ගැනීමට සහ ෆාමසිය ආචාර ධර්ම පැත්තත් එකේ සෙට් වෙන හින්දා. හරි. එතකොට පළවෙනි එක ලිව්වා වෛද්‍යවරයෙකු නිර්දේශ කරන බෙහෙත් වට්ටෝරුවක් පමණක බෙහෙත් වට්ටෝරුවකට පමණක් ඖෂධ නිකුත් කිරීම. ඔයාලට තව එකක් ලියන්න පුළුවන් ඕන නම් ඖෂධ භාවිතා කරන ආකාරය පිළිබඳ නිවැරදි උපදෙස් සැපයීම. ඖෂධ භාවිතා කරන ආකාරය පිළිබඳ නිවැරදි උපදෙස් සැපයීම. එතකොට දැන් සමහර මෙහෙම ඉන්නවා. සමහර කට්ටිය ඉන්නවා ෆාමසිල උදේට බෙහෙත් 2යි උදේට මේකෙන් 2යි මම ඔක්කොම ලියලා තියෙන ගානට බල්ලා බොන්න උදේට 2යි රැට 1යි එහෙම කියනවා. සමහර කට්ටිය එහෙම නැහැ මේක දුන්නා මේ ලියලා සමහරලා ලියලත් මුකුත් නැහැ සල්ලි ගත්ත ගියා.
වාගේ අර ආචාර ධර්මනේ වා ෆාමසියක් කරනවා පොඩ්ඩක් එන කෙනාට මොනවා වුණා ජීවිතයක් එක්කන මේ සෙල්ලම් කරනවා වෙළඳාමක් කරනවා නමුත් මේ වෙළඳාම්මද පුද්ගලයාගේ ජීවිතය රැඳී පවතිනවා නේ අසනීපයක් රැඳී පවතින. එතකොට පොඩ්ඩක් කියන්න පුළුවන් මේක මෙහෙම උදේට එකයි දවල්ට එකයි රැට භාගයයි එහෙම මොනවා හරි කියලා කියන්න පුළුවන්. තුන්වෙනි එක අදාළ ඖෂධ නිකුත් කිරීමට පෙර නිවැරදි බව අදාළ ඖෂධ නිකුත් කිරීමට පෙර නිවැරදි බව නැවත වරක් පරීක්ෂා කර බැලීම. අදාළ ඖෂධ නිකුත් කිරීමට පෙර නිවැරදි බව නැවත වරක් පරීක්ෂා කර බැලීම. මේ වගේ දේවල් මේ ඔයාගේ ජීවිතයත් එක්ක සමහරලාට ඔයා දැන්ටම මේක එක්ස්පීරියන්ස් කරලා එතකොට අත්දැකීමක් ඇති. සමහර ෆාමසි වලට ගියාම එයාලා බෙහෙත් ටික ගේනවා දැන්. ලොකු ටිකක් ලොකු ෆාමසියක් නම් ඔයා තුන්ඩුව දුන්නාම ඔයා පොඩ්ඩක් ඉඳගෙන ඉන්න ඕනේ. එයාලා බෙහෙත් ටික හදලා ගේනකම්. බෙහෙත් ටික හදන්නේ ෆාමසිය අර බෙහෙත් ගබඩා කරලා තියෙන එතන ඉන්න වෙනම කෙනෙක්නේ. එයා බෙහෙත් ටික ගෙනාවට පස්සේ අර ඔයාට බෙහෙත් දෙන කෙනා ආයි ඩබල් චෙක් කරනවා. ඔයාගේ තුන්ඩුවයි බෙහෙත් ටික හරිද? මේක හරිද කියලා ආයි ඩබල් චෙක් කරලා තමයි ඔයාට බෙහෙත් ටික දෙන්නේ. අන්න ඒ වගේ දෙයක් නේ. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නම් ඒක වඩා සාර්ථකයි. ඒක වඩා සාර්ථකයි. ඖෂධ නිකුත් කිරීමට පෙර නිවැරදි බව නැවත වරක් පරීක්ෂා කර බැලීම. හතරවෙනි එක කල් ඉකුත් වූ හෝ බාල ඖෂධ වර්ග අලවියෙන් වැළකීම. කල් ඉකුත් වූ හෝ බාල ඖෂධ වර්ග අලවියෙන් වැළකීම. කල් ඉකුත් වූ හෝ බාල ඖෂධ වර්ග අලවියෙන් වැළකීම. සහ ඕක පුතේ මේ ලංකාවෙත් ටිකක් තියෙනවා ඉන්දියාවගේ රටක් ගත්තොත් මීට වඩා තියෙන ලංකාවට මේක ජාවාරමක් කල්ලිකුත්තු ඒවා කල්ලිකුත්තු ඒවා අරගෙන ගිහිල්ලා වෙනම පැක් කරන. එහෙම නැත්නම් මේකේ දින වෙනස් කරලා ආයි වෙළඳපොළට දානවා. අර දුප්පත් ජනතාව ඉන්න පැතිවලට ඉන්දියාව වගේ රටක් ගත්තොත් එහෙම ලෝකේ ලොකුම මුඩුක්කුව එහෙම තියෙන ඉන්දියාවනේ. එතකොට ලෝකේ ලොකුම මුඩුක්කුව තියෙනවා. හරිද? එතකොට මේ වගේ පැතිවල ඉන්න දරිද්‍රතාවයේ දුප්පත්කමින් අතිශයම පීඩා විඳින මිනිස්සු. එතකොට මේ පැතිවල තියෙන ඔය ෆාමසි වලට මිනිස්සුන්ට එහෙම ලොකුවට ගන්න සල්ලි නැහැනේ බෙහෙත් එහෙම ගන්න. එතකොට අර ලෙඩ රෝග වලට දෙන මිල අධික දේවල් කල්ලිකුත් වෙන බෙහෙත් ප්‍රමාණයක් තියෙන මේ දේවල් අරගෙන ගිහිල්ලා මේකේ දිනා නම්මනම් වෙනස් කරලා අලුතෙන් පැක් කරලා අර වගේ දුප්පත් පැතිවල තියෙන ෆාමසි වලට දානවා. මේ වගේ වැඩ කරනවා. හරිද? මේ වගේ වැඩ කරනවා. ඊළඟ එක නොපමාව සේවය ලබා දීම. සමහර ෆාමසි දක් මේ කඩ තියෙනවා ගිහිල්ලා 60 පැයක් යනවා බඩුවක් ගන්න ගියාම පැයක් විතර ඉන්න ඕනේ. කොණ්ඩේ කපා ගන්න ගියාම පැයක් විතර ඉන්න ඕනේ. උගේ කයි අහලා ඔක්කොම අහලා තමයි කොණ්ඩේ කපන්නේ. මේ වගේ විකාර ගොඩක් තියෙනවා. නොපමාව සේවය ලබා දීම. තව කල්ලියමු. සාධාරණ ලෙස මුදල් අය කිරීම. සාධාරණ ලෙස මුදල් අය කිරීම. සාධාරණ ලෙස මුදල් අය කිරීම. ඔයාලට ගොඩක් වෙලාවට දැකලා ඇති ඔය ඔයාලා ගන්න බෙහෙත්වල ෆාමසියට කියලා බෙහෙත් එකක් ගත්තාම මේකේ මේ අර ඒ කවරේ පැකට් එක එහෙම නැත්නම් පැක් එකේ print කරපු price එකක් නැහැ. print කරපු price එකක් නැහැ. මේ වගේ එක print කරපු price එකක් නැහැ. මේකේ තියෙන වෙනම එකක් අලවලා තමයි තියෙන්නේ. වෙනම බිලක් අලවලා තියෙන පොඩි. හරිද? ඒ මොකද වෙලා තියෙන්නේ දැන් ලංකාවට ගොඩක් ගෙන්නන බෙහෙත් මේ වගේ ගොඩක් ගෙන්නන බෙහෙත් ලංකාවට මේවා ගොඩක් වෙලාවට මේ ආනයනය කරන බෙහෙත්නේ. ලංකාවේ ඖෂධ නිෂ්පාදනය හරි අඩුයි. නැත්තේ නැහැ හරි අඩුයි බොහෝම පොඩ්ඩයි. හරිද? බොහොම පොඩ්ඩයි නිෂ්පාදනය කරන්නේ. මේ රුපියල් 100ක් වටන බෙහෙත් එකක් වුණා ලංකාව කරන්නේ තව 150ක් ගියාට මොකෝ ඕක හදන්නේ නේ. ඕක හැදුවනම් ලංකාවේ ආර්ථිකයට හොඳයි. හැබැයි අර ලාභෙ හින්දා ලංකාව පිටරටින් ගෙන්නනවා. ඕක තමයි ලංකාවට කෙලවිලා තියෙන්නේ. හරිද? මොකද කරන්නේ එතකොට පිටරටින් ගෙන්නන කෙනා ඒ ආනයනකරු එයා ලාභයක් තියාගෙන මේක ඖෂධ කලේ කෙනාට ලාභයක් තියෙන ඕන විදිහට ඉන්සයිඩ් ඩීල්ස් මිනිස්සුන්ට ඇතුලේ නැහැ මේ කට්ටිය ඇතුලේ ව්‍යාපාරය ඇතුලේ එළියට පේන්නේ නැහැ මේගොල්ලෝ ඇතුලේ ගේම් ගහනවා. ගේම් ගහලා සමහරලාට මේ දැන් මේකක් සමහරලාට මට මතක විදිහට මේක රුපියල් 200ක් විතර කියන්නකෝ.
මේක සමහරලාට මේ රුපියල් 50ක්වත් වටින්නේ නැහැ ලංකාවට ගේද්දි. මුළු පිරිවැය රුපියල් 50ක්වත් යන්නේ නැහැ. හරිද? හැබැයි අර බෙදා හරින්නන්ට මෙහෙම ගිහලා ඖෂධ හලට මෙහෙම ගිහිල්ලා රුපියල් 200 250ක් ලොකු ගානකට අලෙවි කරනවා. ලොකු ගානකට. හරිද? හිතන්න එකකින් කොච්චර ලාභයක්. මේ එකකින් කොච්චර ලාභයක් මෙයාලා තියා ගන්නවද? මේ වගේ දේවල් වෙනවා. හරිද? මේවා ආචාර ධර්ම නෙමෙයි. මේවා ආචාර ධර්ම නෙමෙයි. හරි. අපි එළිව්වේ ආචාර ධර්ම ටිකක්. ඕන්නම් මෙතන ඉස්සරහින් මෙහෙම සංග්‍රහාරාණක් වගේ දාලා ආචාර ධර්ම කියලා ලියන්න. ෆාමසියේ ආචාර ධර්ම. ෆාමසියේ ආචාර ධර්ම. ඔන්න ලියන්න. හරි. ඊට පස්සේ ව්‍යාපාර ආචාර ධර්මානුකූලව හැසිරීම කෙරෙහි බලපෑම් කරනු ලබන ප්‍රධාන සාධක. ව්‍යාපාරයකට ආචාර ධර්මානුකූලව හැසිරෙන්න බලපෑම් කරන ප්‍රධාන සාධක මොනවද කියලා අහන්නේ. එතකොට සාධක කිහිපයක් තියෙනවා. මෙන්න මේ සාධක හින්දා ව්‍යාපාරයක් ආචාර ධර්මානුකූලව හැසිරෙන්නට වෙලා තියෙනවා. නිකන් මේ අර මේ කට්ටේ හින්දා බලෙන් මේ ඔයා මෙහෙම හැසිරෙන්නට ඕනේ. ස්කෝලේ ප්‍රින්සිපල් වෙනවා. ප්‍රින්සිපල් එද්දි ළමයි ටික සබ්දයක් නැහැ නේ. ළමයි ගාන්න පොලිමට ඉන්න හරි හොඳ ළමයි නේ මෙහෙම. හැබැයි ප්‍රින්සිපල් ගියාට පස්සේ නේ පන්තියේ ගුරුවරයෙක් නැති වෙලාවක අපි පිස්සු කරගල ඉන්නවා. කවුරු හරි ආරංචියක් කරන අන්න පිනායනවා කියලා. කොහොමද කතා කරන්නේ? අන්න පිනායනවා. එහෙම නැත්නම් මැඩම් වෙනවා. හරිද? එතකොට පන්තියේ ළමයි ටික හරි හොඳයි නේ. හරි හොඳයි පොත් බලනවා එහෙම. මැඩම් ගිය ගමන් නැත්නම් රෙක්ටර් සර් ප්‍රින්සිපල් ගිය ගමන් පිස්සු ගෙල්නවා නේ. අපි එහෙමනේ. අන්න ඒ වගේ ව්‍යාපාර ආචාර ධර්මානුකූලව හැසිරෙන්නට බලපාලා තියෙන සාධක ටිකක්. ව්‍යාපාර මේ සාධකින්ද ආචාර ධර්මානුකූලව හැසිරෙන්නට වෙනවා. හරිද? හරි. පළවෙනි සාධකය සංස්කෘතික වෙනස්කම්. සංස්කෘතික වෙනස්කම්. සංස්කෘතික වෙනස්කම්. එතකොට ගෝලීයකරණය නිසා විවිධ සංස්කෘතීන් හා පරිචයන් ව්‍යාපාර තුළ පිවිසීමට ඇති අතර, ඒ කියන්නේ දැන් ගෝලීයකරණය වෙලා තියෙන මේ ගෝලීයකරණයත් එක්ක විවිධ සංස්කෘතී පරිචයන් ව්‍යාපාරවලට ඇවිල්ලා තියෙනවා. විවිධ සංස්කෘතීන් ඇවිල්ලා තියෙනවා නේ. වල ගත්තොත් එහෙම ඔය මේ පිටකොටුව පැත්ත ගත්තොත් එහෙම අර කෝවිල් නේ දෙමළ ජනතාව ටික වැඩියෙන් එන. ඒතර කෝවිල් වගේ දේවල් පොඩ්ඩක් වැඩියෙන් තියෙනවා. ඔයාලා එතනින් එහාට ආවොත් එහෙම වැල්ලම්පිටිය පැත්තට වගේ ආවොත් එහෙමනේ මුස්ලිම් පල්ලි එහෙම ටිකක් වැඩි. මේ වගේ හරිද සංස්කෘතියෙන් බලපෑම් කරලා තියෙනවා. සහගෝලීයකරණයත් එක්ක විවිධ රටවල සංස්කෘතිය අපේ ලංකාවට බලපෑම් කරලා තියෙනවා. විවිධ රටවල සංස්කෘතිය දැන් යොහානිගේ සින්දුව මේ දවස්වල ඇමරිකාවේ ප්ලේ වෙනවා නේ. ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. අර ගෝලීයකරණයත් එක්ක ඇතිවෙච්ච දෙයක් මේක. හරිද? එතකොට ව්‍යාපාර තුලට පිවිසී ඇති අතර ඒවා යම් රටකට හොඳ වුවද තවත් රටකට අහිතකර වෙන්නට පුළුවන්. බලන්න සේවකයෙකුට සන්තෝෂමක් දීම සමහර රටවල සංස්කෘතියක් වුවද වෙනත් රටක අල්ලස් දීමක් වගේ වෙන්න පුළුවන්. දැන් අපි මොකක් හරි වැඩක් කරාම හිතන්න අපේ ගෙදර මොකක් හරි වැඩක් කරනවා මේසන් බාස් කෙනෙක් ඇවිල්ලා අන්තිම දවසේ අපි පොඩ්ඩක් රුපියල් 500ක් විතර වැඩියෙන් දෙන්නේ නැද්ද? එහෙම නැත්නම් අපි රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා ටිප් එකක් දෙනවා. මේ පොඩි සන්තෝෂමක් දෙනවා. එහෙම නැත්නම් අපේ මොකක් හරි සපත්තුවක් කරලා අපි එතනට ගියාම එයා කියනවා මහත්තයා රුපියල් 100ක් දෙන්න නැති. අපි තව රුපියල් 20ක් 30ක් එහෙම නැත්නම් 50ක් විතර වැඩිපුර දෙනවා. මේ වගේ දේවල්. මේක අපේ ලංකාවේ වගේ රටවල් වල මේක ලොකු අවුලක් නැහැ. ලංකාව වගේ රටවල් වල මේක ලොකු අවුලක් නැහැ. නමුත් චීනෙ වගේ රටක් ගත්තොත් එහෙම. තව උතුරු කොරියාව වගේ රටක් ගත්තොත් එහෙම. අනිත් පැත්තෙන් එංගලන්තේ වගේ රටක් එහෙම ගත්තොත් එහෙම මේක පොඩ්ඩක් අල්ලස් දීමක් වගේ දෙයක් වනේ. අල්ලස් දීමක් වගේ. හරිද? අපේ වැඩේ කරගන්න අපි මෙයා පොඩ්ඩක් සල්ලි වලට නම්ම ගන්නවල මෙන්න මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. එතකොට සංස්කෘතික වෙනස් වීම. එතකොට මේ වගේ රටවල් හින්දා මේ වගේ ලක්ෂණ හින්දා දැන් අපි ගත්ත චීන වගේ රටක නම් ව්‍යාපාරයක් කරගෙන යනවනම් වාගේ ව්‍යාපාරය කරගෙන යද්දී හරිද? ඔයා මේ වගේ අල්ලස් දෙන්නේ නැතුව මේ වගේ අර පොඩ්ඩක් වැඩියෙන් සන්තෝෂම් දෙන්නේ නැතුව ඔයාට ව්‍යාපාරය කරන්නට වෙනවා. දෙවනි එක පුද්ගල දැනුම ලියාගන්න. පුද්ගල දැනුම බොහෝ විට උගත් සහ පළපුරුදු කළමනාකරයෙකු උගන්නා තීරණ ආචාර ධර්ම පිළිබඳව ගැටලු පිටු දකි. අවබෝධයක් නොමැති කළමනාකරුවන් ගනු ලබන තීරණ ඇතැම් විට ඇල්මැති පාර්ශවයන්ට හානිකර විය හැකිය. හරි. එතකොට උගත් කළමනාකරුවෝ එහෙම නැත්නම් උගත් පිරිස ගන්න තීරණ
ඔයාගේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට බලපානවා. එතකොට පුද්ගලයන්ගේ දැනුම මේ වගේ කාරණා ඔයාගේ ව්‍යාපාරය හරියට තීරණයක් ගත්තොත් එහෙම ඔයාගේ කළමනාකරුවා නෑ අපි මේ විදිහට අපේ ෆාමසියේ අපි දෙද්දී එයා රූල් එකක් දානවා. කළමනාකරු රූල් එකක් දානවා. හරිද? අපි ෆාමසි ඔයාලට බෙහෙත් දෙද්දී ඔයා කාට හරි බෙහෙත් නිකුත් ඔයා ඩබල් චෙක් කරන්න ඕනේ. ඇතුලේ ස්ටෝ එකෙන් ගෙනාවු බෙහෙත් ටික හරිම බෙහෙත් ටිකද මේ තුන්ඩුවේ තියෙන බෙහෙත් ටිකද මේ ගෙනල්ලා දෙනවා. ඩබල් චෙක් කරලා දෙන්නට ඕනේ. පුතේ ඕක එහෙම චෙක් කරන්න නැතුව ඕක හරියට වෙනකන් අවුලක් නැහැ. හරියට බෙහෙත් ටික කට්ටියට දෙනකන් අවුලක් නැහැ. හැබැයි කවදා හරි දවසක එක පොඩි මිස්ටේක් එකකින් අතවසු වීමකින් හරිද ඔයා වැරදි බෙහෙතක් නම් දීලා තියෙන්නේ. සහ ඒ වැරදි බෙහෙතින් හින්දා පුද්ගලයාගේ ජීවිතයට හානියක් වුණොත් මේ එක දවසක එක පොඩි අතපසු වීමක් හින්දා හරිද ඔයාගේ සමස්ත ව්‍යාපාරයම කඩා වැටෙන්නට පුළුවන්. සමස්ත ව්‍යාපාරයම කඩා වැටෙන්නට පුළුවන්. අන්න ඒ එක දවසක මොකක් හරි වෙලාවක වෙන්න පුළුවන් මේ පුංචි අතපසු කිරීම අතපසු වීම වළක්වා ගන්නට තමයි ආචාර ධර්මානුකූලව හැසිරෙන්නට ඕනේ සහ කළමනාකරුවෝ ව්‍යාපාරයට විවිධ රූල්ස් එහෙම නැත්නම් විවිධ තීරණ අරගෙන තියෙන්නේ ව්‍යාපාරයේ කටයුතු පිළිබඳව. තුන්වෙනි එක සංවිධානාත්මක චර්යාවන් සංවිධානාත්මක එහෙම නැත්නම් සංවිධානමය චර්යාවන් ව්‍යාපාරයට ආචාර ධර්ම සංග්‍රහයක් පිළියෙල කළ යුතු අතර එහි අන්තර්ගතයේ පිළිබඳවත් වැදගත්කම පිළිබඳවත් සේවකයන්ට පුහුණුවක් හා දැනුමක් ලබා දීම අවශ්‍යය. එවිට සේවකයන් එහි ඇති වැදගත්කම අවබෝධ කරගන්නා අතර ඒවා පිළිපැදීමට පෙළඹේ. ආචාර ධර්ම පුරුදු පුහුණු කළ යුතු දෙයකි. ඒ පරිචයකි. ඉහළ නිලධාරීන් මේවා පිළිපැදීමෙන් අන්නයට ආදර්ශයක් දිය යුතුය. සංවිධානයේ තියෙන චර්යාවන් ඉහළ නිලධාරියෙක් ව්‍යාපාරයේ තියෙන නීති රීති ටික හරියට කරනවා නම් පහළ කට්ටියටත් ඒ දේ කරන්න ඕනේ. ලංකාවේ වෙලා තින්නේ ඉහළ ව්‍යාපාරවල ලොකු ව්‍යාපාරවල ඉහළ නිලධාරීන් මේ දේවල් හරියට කරන්නේ නැහැ. ඒකෝට පහළ එක කරේ නැත්තම් මම මොකටද කරන්නේ? අන්න ඒක. හිතන්න ඔයාගේ ව්‍යාපාරයේ ඉහළ නිලධාරියා ඇවිල්ලා ව්‍යාපාරයට එන්න තියෙන උදේ 8ට වැඩ අපේ ව්‍යාපාරට අපිට වාර්තා කරන් තියෙන සේවකයන්ට උදේ 8ට 8:00 ගන්නකො. 8 පොඩ්ඩක් කලින් වැඩි වගේනේ 8:00 හරිද ඉහළ නිලධාරීන්ට අර එක්සිකියුටිව් ලෙවල් එකේ කට්ටියට එහෙම 8:00 වෙන්න ඕන කියලා එහෙම එකක් නැහැ ඉතින් එයා ඇවිල්ලා මේ ෆින්ගර් ප්‍රින්ට් එක තියන්නේ එහෙම ලොකු උමනාවක් නැහැ මේක හරියටම බලපන්න අර ඇඟලුම් කර්මාන්ත ශාලාවක නම් මහාන ළමයිට වගේ තමයි මේක බලන්නේ හරියට 8:00 මෙයා ආවේ නැත්තම් ඇයි වැඩ කරන්න ප්‍රමාද වෙනවනේ එතකොට මොකද වෙන්නේ වැඩ කරන්න ප්‍රමාදන එකන්න මේ ළමයකින් අපි පඩියෙන් කෑල්ලක් කපනවා මේ වගේ වැඩ කරනවා නමුත් ඉහළ නිලධාරීන්ට මේ වගේ නීති වලංගු නැහැ මේ වගේ නීති නැහැ හැබැයි හිතන්න ඒ ඉහළ නිලධාරියත් 8:00 ඇවිල්ලා අනික් සේවකයෝ වගේම ෆින්ගර් ප්‍රින්ට් එකෙන් ඇඟිල්ල තියලා ගියොත් එහෙම අනික් සේවකයෝ ටික මොටිවේට් වෙන්නේ නැද්ද සර් එනවා 8:00 අපිත් එක්ක එහෙනම් අපිත් එන්නට ඕනේ අපිත් ඇවිල්ලා අනිවාර්යයෙන්ම ඇඟිල්ල තියන්න ඕනේ මෙන්න මේ වගේ දේවල් හරිද ඔයාගේ ව්‍යාපාරයේ තියෙන චර්යාවන් මෙන්න මේ ව්‍යාපාරය ආචාර ධර්මානුකූලව හැසිරෙන්න බලපානවා. ව්‍යාපාරය ආචාර ධර්මානුකූලව හැසිරෙන්න බලපානවා. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන මෙන්න මේක. ආචාර ව්‍යාපාරයේ ශ්‍රිත ශේෂ්ත්‍ර අනුව ව්‍යාපාර ආචාර ධර්ම වර්ග කිරීම කියන එක. හරි. මට ඊට කලින් කියන්න අපි කතා කරපු ෆාමසි උදාහරණෙයි මෙන්න මේකයි අර දැන් කතා කරපු සංස්කෘතිමය වෙනස්කම් ඒක හින්දා ව්‍යාපාරවලට ආචාර ධර්මානුකූලව හැසිරෙන්න වෙනවා. තව ගත්තොත් පුද්ගලයන්ගේ තියෙන දැනුම, කළමනාකරුගේ දැනුම භාවිතා කරලා එයා රූල් එකක් දානවා ව්යාපාරේ. ඔයා ෆාමසියේ බෙහෙත් ටික දෙන්න කලින් ඩබල් චෙක් කරන්නට ඕනේ. රූල් එකක් දානවා. සහ සංවිධානාත්මක චර්යාවන් අපේ ව්‍යාපාරයේ දැනට ක්‍රියාත්මක වෙවි පැවති ක්‍රියාත්මක වෙච්ච මේ චර්යාවන් මේ වගේ දේවල් හින්දා ව්යාපාරයට ආචාර ධර්මානුකූලව හැසිරෙන්නට වෙනවා. මේ දේවල් ටික තේරුණාද? ෆාමසි උදාහරණයම තේරුණා. මට රිප්ලයි එකක් දාන්න. තේරුණාද? හරි. අපි යමු ඊට පස්සේ මෙන්න මේක ව්‍යාපාර ශේෂ්ත්‍ර අනුව එහෙම නැත්නම් ශ්‍රිත අනුව ශ්‍රිත කියලා කියන්නේ පුතේ මේ අර දැන් ව්‍යාපාරයක් බිස්නස් එකක් අපි ගත්තාම
ඔයාලා සමහරවිට ඔයාලගේ අම්මලා තාත්තලා වැඩ කරනවා නම් ඔයාලා දන්නේ නැතුව ඔයාලගේ අම්මලා තාත්තලා ඉන්නේ මොන අංශෙදනේ තාත්තා ඉන්නේ accounting එහෙම නැත්නම් finance එකේ එහෙම නැත්නම් අම්මා ඉන්නේ HR එකේ එහෙම නැත්නම් ඉන්නේ මානව සම්පත් HR කියන්නේ මානව සම්පත්නේ අලෙවිකරණ අංශයේ අලෙවිකරණ අංශයේ එහෙම අහලා බලන්න හරිද තව එහෙම නැත්නම් ගත්තොත් එහෙම මේ අපි කියන නිෂ්පාදන අංශය තමයි ඔයාගේ අම්මා ඉන්නේ එහෙම නැත්නම් අපි කියනවා තත්ත්ව පරීක්ෂා අංශය මෙන්න මේ වගේ ව්‍යාපාරයේ අංශ තියෙනවා ව්‍යාපාරයේ මේ වගේ අංශ තියෙනවා දැන් ඒ කට්ටිය වෙන වෙනම වැඩ තියෙනවානේ දැන් ෆයිනෑන්ස් එහෙම නැත්නම් accounting එකේ ඉන්න කෙනා අර ව්‍යාපාරයේ දෛනික ගනුදෙනු වෙන දේවල්නේ ගිණුම් වාර්තා මේ වගේ දේවල් තියාගන්නට ඕනේ HR එකේ කෙනා මොනවද කරන්නේ මිනිස්සුන්ට හරියට පඩි හදන එක මිනිස්සු හරියට වෙලාවට වැඩට එනවද මේ දේවල් කවුරු හරි සේවකයෙක් ගියාම එයා වෙනුවට අලුතෙන් සේවකයෙක් බඳව ගන්න මේ වගේ දේවල් HR එකේ කට්ටිය කරන්න ඕනේ. මාකටින් එකේ අලෙවිකරුවෝ මොනවද කරන්නේ? අපේ ව්‍යාපාරයේ ප්‍රොඩක්ට්ස් ටික අලෙවි කරගන්නට ඕනේ. ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න ඕනේ. එහෙම නැත්නම් පෝස්ටර් ටිකක් ගහන්නට ඕනේ. එහෙම නැත්නම් අපේ ව්‍යාපාරයේ ගිහිල්ලා පෝස්ටර් ගහලා මිනිස්සුන්ව දැනුවත් කරන්නට ඕනේ. මිනිස්සුන්ව දැනුවත් කරන්නට ඕනේ. එතකොට අලෙවිකරුවෝ බලන්නේ හැමතිස්සෙම මේ ව්‍යාපාරයේ භාණ්ඩ ටික අලෙවි කරන්න. බාණ්ඩ ටික අලෙවි කර ගැනීම තමයි අලෙවිකරුවන්ගේ වගකීම. කතාවක් තියෙනවා ග්‍රීන්ලන්තේ එහෙම නැත්නම් අපි කියන අර එස්කිමෝවරු කියන්නේ අර අයිස් එහෙම උතුරු අර්ධද්වීපයේ හෝ පල්ලෙහා අර්ධද්වීපයේ අර අයිස් වල ජීවත් වෙන මිනිස්සු ඉන්නේ. අයිස් වල ජීවත් වෙන මිනිස්සු එයාලගේ අර එස්කිමෝවරුන්ගේ අර ගෙයක් තියෙන මෙන්න මෙහෙම අයිස් වලින් හදන ගෙයක් තියෙන්නේ. මේ වගේ ඇතුළට යන්න මේ ඔක්කොම අයිස් වලින් හදලා තියෙන්නේ නේ. මෙහෙම අර ඔයාලා දන්නවනේ මේක එස්කිමෝවරුන්ගේ ඔයා හොඳ අලෙවිකරුවෙක් නම් කතාවක් තියෙන ඔයා හොඳ අලෙවිකරුවෙක් නම් ඔයාට පුළුවන් වෙන්න ඕනි කියලා මෙන්න මේ එස්කිමෝවරයෙකුට ෆ්‍රිජ් එකක් අලෙවි කරන්න. හරිද? ඔයා හොඳ අලෙවිකරුවෙක් නම් ඔයාට පුළුවන් වෙන්න ඕනි කියන එස්කිමෝවරයෙක්ට ෆ්‍රිජ් එකක් අලෙවි කරන්න. මේ එස්කිමෝවරු ඉන්නේ කොහෙද? අයිස් වල ජීවත් වෙන්නේ. මේ පුද්ගලයෝ හිමේ ජීවත් වෙන්නේ. හිමේ ජීවත් වෙන පුද්ගලයාට ඔයාට ෆ්‍රිජ් එකක් අලෙවි කරන්න පුළුවන් නම් අන්න ඔයා තමයි හොඳම අලෙවිකරුවා කියලා කතාවක් තියෙනවා. හරිද? හරි. එතකොට ව්‍යාපාර ශ්‍රිත කියන්නේ අන්න ඒ වගේ අර ව්‍යාපාරයේ එක එක කාර්යයන් ෆයිනෑන්ස් කට්ටිය HR කට්ටිය මාකටිං කට්ටිය මෙන්න මේ වගේ ශ්‍රිත එතකොට අපිට පුළුවන් මේ ව්‍යාපාර ආචාර ධර්ම කියන එක මෙන්න මේ ශ්‍රිත අනුව බෙදා වෙන් කරන්න හරිද ශ්‍රිත අනුව බෙදා වෙන් කරන්න මේ ශ්‍රිත කියන්නේ මොකක්ද කියලා ඒකට තේරුණාද ශ්‍රිත කියන්නේ මොකක්ද කියලා ව්‍යාපාරයේ ෆයිනෑන්ස් කරන කට්ටිය ව්‍යාපාරයේ ඔපරේෂන් ටික කරන කට්ටියනේ නිෂ්පාදනය කරන කට්ටිය ව්‍යාපාරයේ භාණ්ඩ ටික අලෙවි කරන කට්ටිය භාණ්ඩ ටික දාගෙන ගිහිල්ලා කඩ ටෝක් කරන කට්ටිය බලන්න සර් මේක මරු ප්‍රොඩක්ට් එකක් මෙහෙමයි අර ගෙවල් වලට තින්නේ ඇවිල්ලා තට්ටු කරන්නේ සර් මේ මෙහෙම අපි මේ ආයතනයෙන් මේ බඩු ටික විකුණනවා මෙන්න මෙහෙම කියන්නේ මෙයාලා තමයි අලෙවි කරුවෝ මාකටිං කරන කට්ටිය හරිද මාකටිං කරන කට්ටිය HR කරන කට්ටිය අපේ අර පත්තරවල එහෙම ඇඩ්වර්ටයිස්මන්ට් දකින මේ වේකන්සි තියෙනවා මෙන්න මෙහෙම කියලා තියෙනවා මේ ශ්‍රිතානුවක ඉන්න කට්ටිය ශ්‍රිත කියන්නේ අන්න එහෙම හරි අපි මේ ශ්‍රිත හතර ලියාගෙන ශ්‍රිතානුව ව්‍යාපාරයේ ආචාර ධර්ම ටික ඉක්මනට කතා කරමු මේකට මට තව විනාඩි 20ක් විතරයි මේක කතා කරලා ඉවර කරන්න 20ක් 25ක් විතර ඊට පස්සේ අපිට අග්ගාලා යමු අර ප්‍රශ්න ටිකලත් එන්න ඕනේ හරි පළවෙනි එක ලියන්න මූල්‍ය කළමනාකරණයට අදාළ ආචාර ධර්ම මූල්‍ය කළමනාකරණයට අදාළ ආචාර ධර්ම මූල්‍ය කළමනාකරණයට අදාළ පළවෙනි එක හරි ඒක ලියලා එන්න මෙන්න මෙතන එතරම් පල්ලෙහා තියෙනවා මූල්‍ය කළමනාකරණයට අදාළ ආචාර ධර්ම කියන එක එතකොට බලන්න මූල්‍ය වෙළඳපොළ තුල සිදුවිය හැකි අක්‍රමිකතා වංචා විනිමය වංචා කොටස් වෙළඳපොළ සිදුවිය හැකි වංචා අනවශ්‍ය අධික ගෙවීම් සහ වියදීම් යනාදී විසමාචාර පිටු දැකීම මෙවැනි ආචාර ධර්ම ඉවහල් වේ මේ අනුව මීට අයත් ආචාර ධර්ම වනුයේ ගිනුම් කටයුතු වල විනිවිද භාවය බදු වංචා වලින් වැළකීම ව්‍යාජ ලෙස තැන්පත් රැස් කිරීම ප්‍රපාතනය අශෝභන ගිනුම් උපකරණ මගින් ආයෝජන අයථා ලෙස පරිහරණය කිරීම අනවශ්‍ය වූ අධික ගෙවීම් සහ වියදම් වලින් වැළකීම එතකොට හරි එතකොට මෙතන අපි කතා කරනවා මේ
මූල්‍ය කළමනාකරණයට අපේ ෆයිනෑන්ස් එකේ ව්‍යාපාරයේ ඉන්න ගිණුම් කටයුතු කරන කට්ටිය මෙන්න මේ කට්ටියට අදාළ ආචාර ධර්ම අපි පුතේ ගිණුම් කරන කටයුතු කරද්දී අපි මේක විනිවිද භාවයෙන් කරන්නට ඕනේ. අපි මේ හදන ටික හරියට පොතේ ලියන්නට ඕනේ. දෛනිකව ගනුදෙනු ටික අපි සිස්ටම් එකට දාන්නට ඕනේ. අපි හොරෙන් එකක් දෙකක් දාන්න නැතුව සල්ලි ටික මාටියා ගහලා හරියන්නේ නැහැ. විනිවිද භාවයක් තියෙන්නට ඕනේ. හැම කෙනෙක්ටම දැනගන්නට පුළුවන් වෙන විදිහට අය පුළුවන් වෙන සිස්ටම් එකකට ලේසි විදිහකට අපි accounts ටික හදන්නට ඕනේ. ඔයාලා accountant වලදී accounting වලදී ඔයාලා ඉගෙන ගන්නවානේ මේ ගිණුම් කරණය ඔයාලා ඩබල් එන්ට්‍රි දාන විදිහනේ සමාගම් ගිණුම් කරණය මේ වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. එතකොට මූල්‍ය කළමනාකරුවෙක් වුණාම මෙන්න මේ දේවල් ටික හරියට මේන්ටේන් කරන්න ඕන ඔයා. ඔයා හරියට accounts වලට පොත්වලට ඩබල් එන්ට්‍රි දාන්න ඕනේ. මේ වැඩ ටික කරන්නට ඕනේ. ඒ මූල්‍ය කළමනාකරණය. ඊට පස්සේ ගත්තොත් එහෙම බදු වංචාවලින් වැළකීම. ඔයා පුතේ මේ බදු ගෙවන එකකින් වළකින්නට හොඳ නැහැ. බදු ගෙවන්න ඕන. ඔයාගේ ව්‍යාපාරේ හිතන්න ලොකු ලාභයක් අරගෙන තියෙන ඔයාගේ ව්‍යාපාරය. නමුත් ඔයා මේ ලාභේ හංගනවා. ඇයි? ඔයා ලාභේ ප්‍රකාශ කරොත් එහෙම ලාභේ ප්‍රසිද්ධ කරොත් එහෙම ඔයාට ලොකු බද්දක් ගෙවන්න වෙනවා. මෙන්න මේක වළක්වා ගන්නට ඔයා මේ ලාභේ හංගනවා. හරිද? එහෙම නැත්තම් ඔයා ගෙවල් වල මිනිස්සු සාමාන්‍යයෙන් මේ අපි අර උපයන විට ගෙවන බදු තියන්නේ අපේ ආදායම මත බදු. දැන් අලුත්ම අප්ඩේට් එක මොකක්ද ඕකේ? පවුලකට ලක්ෂයකට වඩා ආදායමක් තියෙනවා නම් 105ක් බදු ගෙවන්නට ඕනේ. රජයට 105ක් බදු ගෙවන්නට ඕනේ අලුත්ම අප්ඩේට් එක. හරිද? ලක්ෂයයි 1.50 නෑ 1.50යි ලක්ෂ 2යි අතර නම් 10%ක්ද කොහෙද බදු ගෙවන්නට ඕනේ. දැන් මේ වගේ නීතියක් ගෙනාවහම කරන්න දෙයක් නෑ. මේ බදු ගෙවන්නට වෙනවා. එහෙම නැතුව ඔයා මේක වළකින්නට හොඳ නෑ. හරිද? වළකින්නට හොඳ නෑ බදු ගෙවන එකෙන්. හරි. ඒ බදු වංචාවලින් වැළකීම කියන එක. ව්‍යාජ ලෙස තැන්පත් රැස් කිරීම. දැන් අපි දන්නවා අර මේ අපි කිව්වොත් මත්ද්‍රව්‍ය නේ කුඩු ඒ වගේ දේවල් වල ව්‍යාපාර කරන කට්ටිය මෙයාලට මේ සල්ලි උපයන විදිය බැංකුවල මෙයාලට දාන්න බෑනේ. ඇයි? බැංකුවෙන් ප්‍රශ්න කරනවා මේ මිනිස්සු දෛනිකව ලක්ෂ ගණන් මෙයාලා උපයනවා. එතකොට මෙයාලට බැංකුවල බෑ දාන්න. බැංකුවල මේ සල්ලි ටික දාන්න බෑ. හරිද? එතකොට බැංකුවල සල්ලි දාන්නට බැරි හින්දා මෙයාලා මේ තැන්පත් ටික රැස් කරනවා. මෙයාලා ගෙවල් වල එහෙම මේ තැන්පත් ටික දාලා තියෙනවා. ගෙවල් වල මොකක් හරි එකක් හදා අල්මාරියක් වේදාලා සල්ලි රැස් කරනවා. එහෙම නැත්තම් ව්‍යාපාරවල ගත්තොත් එහෙම මිනිස්සුන්ගෙන් අනවශ්‍ය විදිහට මෙයාලා සල්ලි එකතු කරලා මිනිස්සුන්ට අනවශ්‍ය විදිහට අනවශ්‍ය මිලකට අධික මිලකට භාණ්ඩ විකුණලා තැන්පත් රැස් කරනවා. මේ වගේ වැඩ කරන්නට හොඳ නැහැ. උදාහරණයක් ගත්තොත් එහෙම අපේ ගෙවල් වල තියෙන කැටේ අපි සාමාන්‍යයෙන් ගෙදර කැටයක් එකතු කරනවන්නේ හිතන්න. ඕකේ මාරු කාසිනේ තියෙන්නේ ඔය කැටේ. හරිද? ඔය කැටේ මාරු කාසි තියෙන්නේ. අපේ ගෙදර වගේ සාමාන්‍යයෙන් අපේ හැම ගේකම වගේ මේ වගේ කැටයක් තියෙනවා. හිතන්න අපේ ගෙවල් වල මේ කැටේක මාරු කාසි කොච්චරක්නම් හිර වෙලා තියෙනවද? නේ වෙළඳ පොලේ මිනිස්සු අතර සංසරණයට මිනිස්සුන්ගේ භාවිතයට තියෙන සල්ලි තමයි අපේ මේ කැටවල වල අපි දාලා තියන්නේ. හරිද? මේකත් එක්තරා විදියක හොඳ වැඩක් නෙමෙයි. නමුත් ඉතින් අපි මේක අවුරුද්දක් විතර එකතු කරලා නේ අපි ගිහලා මොනවා හරි මේක භාවිතා කරනවා ඉතින්. තැන්පතු රැස් කිරීම. ඊට පස්සේ තොග ප්‍රපාතනයෙන් වැළකීම. හරිද? තොග ප්‍රපාතනය කිව්වහම පුතේ අපේ ව්‍යාපාරයේ තියෙනවනේ ව්‍යාපාරය අපිත් එක්ක තරඟ කරන තව ව්‍යාපාර තියෙනවා. අපේ ව්‍යාපාරය බලන්න තරඟකරුවන් අපි බිඳ දමන්නට තරඟකරුවන්ගේ තියෙන බලය බිඳ දමන්නට වගේ අපේ ව්‍යාපාරය මේ එකම ප්‍රොඩක්ට් එක සමහර වෙලාවට තරඟකරුවන්ගේ මිලට වඩා අඩු මිලකට සමහර වෙලාවට අපේ පිරිවැයටත් වඩා අඩු මිලකට. ඇයි? මිනිස්සු ඇවිල්ලා වැඩිපුර ගන්නන් මේ මෙයාව තරඟයෙන් අයින් කරන්න. මෙන්න මේ වගේ වෙලාවට අපේ බඩු ටික අඩු මිලට විකුණනවා. මේ වගේ වැඩ තොගය අපිට පුළුවන් අඩු මිලක් යටතේ පෙන්වන්නට.
තොගේ අඩු මිලක් යටතේ එහෙම නැත්නම් පෙන්වන්නට පුළුවන්. තොගේ සත්‍ය වටිනාකම අපේ මෙච්චරයි. සත්‍ය වටිනාකම ලක්ෂයයි. හැබැයි අපි දානවා තොගේ සත්‍ය වටිනාකම 80000යි. මෙන්න මේ වගේ දේවල්. හරිද? ප්‍රපාතනේ ඇත්ත වටිනාකම අපි අඩු කරලා පෙන්වනවා. ඇත්ත වටිනාකම අඩු කරලා ප්‍රපාතනය. ඊට පස්සේ අශෝභන ගිනුම් උපක්‍රම අශෝභන ගිනුම් උපක්‍රම අපි වැරදි විදියට හදනවා. වැරදි විදියට accounts හදනවා අපි මේ දේවල්. හරිද? සහ අනවශ්‍ය වූ අධික ගෙවීම් සහ වියදම් අපි බොරුවට වියදම් කරමු. හරියට ලංකාව වගේ. මේ අර පරාක්‍රම සමුද්‍රයේ වෝකින් පාත්යක් හදනවා වගේ. මිනිස්සුන්ට කණ්ඩ නැති වෙන්න උන් ගිහලා වෝකින් පාත් හදනවා. මේ වගේ මෝඩ වැඩ අනවශ්‍ය ගෙවීම්. හරිද? අනවශ්‍ය ගෙවීම්. සාමාන්‍යව ප්‍රොඩක්ට් අපේ ප්‍රොජෙක්ට් එකක් ගත්තොත් අපේ ඔය පාලම් හදන හයිවේ හදන ප්‍රොජෙක්ට් එකක් ගත්තොත් එහෙම ලංකාවේ තියෙනවනේ ඉංජිනේරු සංස්ථාව ලංකාවේ ඉංජිනේරු සංස්ථාව තියෙනවා. එතකොට මේ ඉංජිනේරු සංස්ථාවට මුලින්ම ගිහිල්ලා කියන ඔයාලා බලන්න මේ ප්‍රොජෙක්ට් එක ඔයාලට කරන්න දුන්නොත් එහෙම ඔයාලට කොච්චරක ඒ කියන්නේ ඔයාලා දරන පිරිවැය කොච්චරද ඔයාලට යන ඇත්ත පිරිවැය කොච්චරද ඉංජිනේරු සංස්ථාවට කියනවා. එතකොට එතන ඉංජිනියර්ස්ලා ඉන්නවා චීෆ් ඉංජිනියර්ස්ලා ලොකු ප්‍රොෆෙසර්ස්ලා මේ වගේ කට්ටිය ඉන්නේ. මෙයාලා ගිහිල්ලා බලලා මේකේ ලංකාවේ අපි හදනවා නම් මේක යන පිරිවැය කීයද? හිතන්න මිලියන 100යි. හැබැයි අර ජපානයේ ජයික බැංකුව ඔය වගේ එක රටවල් එක්ක අර අපේ දේශපාලන වාසී වෙන රටවල් එක්ක අපේ සම්බන්ධතාවය හොඳට තියාගන්න ඕන හින්දා අපි වෙන රටවල් වලින් ණය අරගෙන අපි හදනවානේ ප්‍රොජෙක්ට් කරනවානේ. දැන් මේ වගේ ගත්තොත් එහෙම දැන් මිලියන 100 ලංකාවේ මුදලින් මිලියන 100කින් අපිට පාරක් හදන්න පුළුවන්. හැබැයි අපි ජපානයේ ජයික බැංකුවෙන් ඔයාලා මේ නම මම මේ දැන්නෙම කියන්නේ ඔයාලට මේක ඉස්සරහට මේ නම එන හින්දා මම මේ අර ඔයාලට හුරු කරනවා. ජපානයේ ජයික බැංකුව කියලා එකක් තියෙනවා. මෙන්න මේ බැංකුවෙන් වගේ අපිට ලෝන් ගන්න පුළුවන්. ජපානයේ ශ්‍රී ලංකාවයි මිත්‍රත්වතාවයේ තියෙනවානේ. ඒකෙන්ද අපිට ජපානයේ ලෝන් ගන්න පුළුවන් මේ ජයික බැංකුවෙන්. ජයික බැංකුවෙන් අපි ඒතකොට ලෝන් එකක් ගන්නවා. ජයික බැංකුවට කියනවා හරි අපි පාරක් හදන්න යනවා ඔයාලා අපිට ලෝන් එකක් දෙන්න. ඔයාලා ඇවිල්ලා එස්ටිමේට් කරන්න කරලා බලලා මේ ඔයාලා ලෝන් එකක් දෙන්න අපිට. ජපානයේ ජයික බැංකුව මොකද කරන්නේ? එයාලා ඇවිල්ලා මේ පාර බලලා හරි එස්ටිමේට් කරලා එයා උන් දෙන ලෝන් එක තමයි මිලියන 600ක් විතර. මිලියන 600ක්. උන් එස්ටිමේට් කරලා මේ පාර හදන්න මිලියන 600ක් යනවා. අපි ඔයාලට මිලියන 600ක ලෝන් එකක් දෙනවා. හැබැයි ලංකාව අපි ඇත්තටම හදනවනේ මිලියන 100යි යන්නේ. අපේ රටේ මොකද්ද කරන්නේ? අර රටවල් අතර තියෙන සම්බන්ධතාවය මේක හොඳට තියාගන්නේ ඕනේ හින්දා අපේ උන් තෝරගන්නේ මෙන්න මේක. අපේ උන් කමක් නැහැ. අපි ජපානයේ ජයික බැංකුවේ ලෝන් එකක් අරගෙන මිලියන 600ක අපි මේක හදමු. මේ මිලියන 100ට කරන්න පුළුවන්. ඒ මිලියන 600ට කරනවා. මෙන්න මේ වගේ මා ගොන් වැඩ. ඒතර මූල්‍ය කළමනාකරුවෙක් විදියට ඔයා මේ දේවල් කරන්න හොඳ නැහැ. මේ දේවල් කරන්නට හොඳ නැහැ. හරි. අපි ඒ කතා කරේ මූල්‍ය කළමනාකරයට අදාළ ආචාර ධර්ම. ආචාර ධර්ම. ඒ පළවෙනි එක. දෙවැනි එක මානව සම්පත් කළමනාකරණයට අදාළ ආචාර ධර්ම. මානව සම්පත් කළමනාකරණයට අදාළ ආචාර ධර්ම. මානව සම්පත් කළමනාකරණයට අදාළ ආචාර ධර්ම. තුන්වෙනි එකත් අපි ලියමු. මේ දෙකක් ලියමු. එතකොට ආයේ මේ පිටුට එන්න ඕනේ නැහනේ. තුන්වෙනි එක අලෙවිකරණයට අදාළ ආචාර ධර්ම. අලෙවිකරණයට අදාළ ආචාර ධර්ම. අලෙවිකරණයට අදාළ ආචාර ධර්ම. ඊළඟ එක හතරවෙනි එක මෙහෙයුම් කළමනාකරණයට අදාළ ආචාර ධර්ම. 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 හරි. අපි එමුද මානව සම්පත් එකට මානව සම්පත් කළමනාකරණයට අදාළ ආචාර ධර්ම වලට එමු. සේව්‍ය සේවක සම්බන්ධතා ආශ්‍රිතව පැන නගින අර්බුද හේවත් ගැටුම්කාරී ගැටුම් වළක්වීමට අදාළ ආචාර ධර්මයි සේව්‍ය සේවක. සේව්‍ය කියන්නේ අයිතිකරුවන්ට, සේවක කියන්නේ වැඩ කරන කට්ටියට. සේවක කියන්නේ අයිතිකරුවන්ට, සේවක කියන්නේ වැඩ කරන කට්ටියට. එතකොට මේ දෙගොල්ලෝ අතර එක එක ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන්. මේ දෙගොල්ලෝ අතර ප්‍රශ්න මුන් දෙන්නෝ ගහ ගන්න නේ.
දැන් මේ දවස්වල ගත්තොත් එහෙම ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව අන්න පොඩි ප්‍රශ්නයක්. සේවකයන්ගේ රජයයි අතර තියෙන ගැටලුවක්. හරිද? සේවකයන්ගේ රජයයි අතර. ව්‍යාපාර ගත්තොත් තව ගත්තොත් එහෙම දුම්රිය සේවාව ලංකාවේ හැමතිස්සෙම ස්ට්‍රයික්. අන්න අර්බුද පැන නැගිලා දෙන අර්බුද. සාමාන්‍යයෙන් පෞද්ගලික අංශය ඇත්තටම අපිට මේ වගේ ලොකුවට දකින්න නැහැ. පෞද්ගලික අංශය නැත්තේ නැහැ. මේ වගේ ප්‍රශ්න තියෙනවා. නමුත් මේවට එළියට එන්නේ නැහැ. අපිට වැඩි ආරංචි වෙන්නේ නැහැ. නමුත් රජයේ වගේ ටිකක් වැඩිපුර එනවා. රජයේ වගේ ටිකක් වැඩිපුර එළියට එනවා. හරිද? ඒතකොට මේ වගේ ගැටුම්කාරී අවස්ථා තියෙද්දි ඔයා මෙන්න මේ ගැටුම්කාරී අවස්ථාව හරිද? සේවකයන්ගේ තියෙන ආචාර ධර්ම සේවකයන්ගේ පැත්තෙන් බලන්න ඕනේ. සේවකයන්ගේ පැත්තෙන් බලන්නට ඕනේ. අයිතිකරුගේ පැත්තෙන් සේවකයාගේ පැත්තේ මේ දෙපාර්ශ්වයෙන්ම අපි මේ වගේ ගැටුමක් එද්දි බලන්නට ඕනේ. එහෙම බලලා තමයි අපි විසඳුම් දෙන්නට අවශ්‍ය. එතකොට බලන්න විශේෂයෙන්ම සේවක අයිතීන් සහ යුතුයකම් ආදී ආචාර ධර්ම මෙයට ඇතුළත් වේ. වයස, ජාතිය, ආගම් වැනි සාධක මත විෂම ලෙස සැලකීම, ලිංගික හිංසා කිරීම, වෘත්තීය අනාරක්ෂිත බව, සෞඛ්‍ය ගැටලු යනාදී මේ ආචාර ධර්ම වලට තියෙනවා. පුතේ එතකොට දැන් මානව සම්පත් කළමනාකරණයට අදාළ ආචාර ධර්ම කිව්වහම වාගේ ව්‍යාපාරයේ ප්‍රතිපත්තියක් තියෙනවා නම් අපි මේ ලස්සන කාන්තාවක් ආවම ගිහිල්ලා මේ හිංසා කරනවා නේ, ලිංගික හිංසා කරනවා, මේ වගේ රේප් කරනවා ගිහිල්ලා. ඒ වගේ දේවල් බෑ. ව්‍යාපාරයක ඔයාගේ ව්‍යාපාරේ ඉන්න කාන්තාවන්ට ගෞරව කරන්නට ඕනේ නේ. ඔයාගේ ව්‍යාපාරේ ඉන්න සුළු සේවකයන් ගිහිල්ලා කළමනාකරුව දක්වා ඉන්න කට්ටියට ගෞරව කරන්නට ඕනේ. සුළු සේවකයන්ට ගෞරව කරන්න පිඟන් හොදන කෙනාට, තව අතු ගාන කෙනාට මේ වගේ කට්ටියට ගෞරව කරන්න ඕනේ. මේ වගේ ආචාර ධර්ම තියෙන්නට ඕනේ. මේ වගේ ආචාර ධර්ම. හරිද? සුළු සේවකයා කියලා නමුත් අර මෙහෙට වරෙන් මේ ඇවිල්ලා මේ ටික අතු ගාපන් එහෙම කතා කරලා බෑ. එහෙම කතා කරන්නට බෑ. සෑම මිනිස්සෙක්ටම අපි සමානාත්මක විදියට සලකන්නට ඕනේ. එතකොට අන්න ඒක ව්‍යාපාරයේ හොඳ ආචාර ධර්ම වෙනවා. හරි. අපි ලියාගමු, ලියන ගමන් අපි කතා කරමු. පළවෙනි එක සේවකයන්ට සමානව සැලකීම හොඳම ආචාර ධර්මයක් ව්‍යාපාරයක තියෙන්නට පුළුවන්. තියෙන්න පුළුවන් මේ තියෙන්න ඕන හොඳම එකක්. සේවකයන්ට සමානව සැලකීම. ඉරක් ගහලා ජාති කමා ආගම් ඉරක් ගහලා ජාති කමා ආගම් වැනි සාධක මත විෂම ලෙස මෙන්න මේ වචන විෂම ලෙස නොසැලකිය යුතුය හරිද? මම කිව්වේ සේවකයන්ට සමානව සැලකීම කිව්වා, ඉරක් ගහන්න කිව්වා, ජාති කමා ආගම් වැනි සාධක මත විෂම ලෙස නොසැලකීම. සේවකයන් අපි බෙදාගෙන කරන්න හොඳ නැහැ. අප්පා අන්න ටැමිල් කෙනෙක් කෙනා සාමාන්‍යයෙන් කියන භාෂාවෙන් කියන දෙමළෙක් කෙනා අපි එහෙමනේ කතා කරන්නේ. අන්න දෙමළෙක් කෙනා, අන්න දෙමළ එනවා. එහෙම කතා කරන්න හොඳ නැහැ. අන්න මුස්ලිම් ඩයලොග් කෙනා එහෙම කතා කරන්න හොඳ නැහැ. ජාති ආගම් මේ වගේ දේවල් වලට මත සේවකයන් මොනවා වුණත් මේ අර වෙන් කරන්නට මේ වගේ දේවල් කරන්නට හොඳ නැහැ. හරිද? මේ වගේ දේවල් කරන්නට හොඳ නැහැ. හරි. තව ගත්තොත් ඊළඟ එක සේවක යුතුයකම් හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම. දෙවැනි එක සේවක යුතුයකම් සහ අයිතිවාසිකම්. මෙතනට ඕනනම් සේව්‍ය මෙන්න මේ දෙකම ලියාගත්ත හැකි. සේව්‍ය සහ සේවක යුතුයකම් සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම. සේවක යුතුයකම් සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම. ඔය දෙකම ලියා ගන්න පුළුවන්. හරිද? සේවක යුතුයකම් සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම. ඊට පස්සේ අපිට තියෙනවා මේ සේවක හිංසනයෙන් වැළකීම,
වෘත්තීය අනාරක්ෂිත බව සේවක හිංසනය කිව්වා අපි සෑම කෙනෙක්ටම අපි සමානව සලකන්න ඕනේ සහ මේ අර අලුතින් එන සේවකයන්ට අපි රැක් කරන්න හොඳ නෑනේ අලුතෙන් එන කට්ටියගෙන් වැඩියෙන් වැඩ ගන්න හොඳ නෑ එයාලට අදාළ ජොබ් එක තමයි දෙන්න ඕනේ මේ වගේ දේවල් හරිද හිංසනය සේවක හිංසනය අපි කොන් කරන්න හොඳ නෑ කාවත් මේ වගේ දේවල් සහ කාන්තාවන් ගෞරව කරන්න ඕන ගිහිල්ලා මේ ලිංගික හිංසා මේ වගේ දේවල් කරන්න හොඳ නෑ ව්‍යාපාරවල මේ දේවල් වෙන බෑ ව්‍යාපාර පුති අපි හිතන තරම් මාර ලස්සන නෑ මේ ව්‍යාපාර ලෝකෙ මේ දේවලුත් වෙනවා මේ දේවලුත් වෙනවා ඊට පස්සේ වෘත්තීය අනාරක්ෂිත බව වෘත්තීය අනාරක්ෂිත බව පිටු දැකීම ඔයා වැඩ කරන තැන ආරක්ෂිතයිද ආරක්ෂිතයිද එතකොට මේ වැඩ කරන තැන ආරක්ෂිත භාවය ඇති කරන්න ඕනවා වැඩ කරන තැන වහලේ කඩාගෙනට ඔන්න මෙන්න තියෙන්නේ ඔයා මේ ඔයා විදුලියත් එක්ක වැඩ කරන සේවකෙක් ඔයාට මේ විදුලියෙන් ආරක්ෂාවෙන්න්නේ විදුලි සැර වැඩීම් වලින් ආරක්ෂාවෙන්න තියෙන උපකරන එහෙම නැත්නම් උපාංග ගොළුවට දාන හෙල්මට් වගේ දේවල් කකුල් වලට දාන්න බූට් සහ ඒ අදාළ උපකරන ඒ දේවල් දීලා තියෙන්නට ඕනේ ඒ දේවල් නැති වෙන්නට බෑ හරිද මේ වගේ දේවල් වෘත්තීය අනාරක්ෂිත බව රසායනික ද්‍රව්‍යත් එක්ක වැඩ කරන කෙනෙක් වාගේ වෘත්තීය ආරක්ෂා කරන්න ඔයාට ඒ දේවල් දීලා තියෙන්න ඕනේ ඊට පස්සේ වෘත්තීය සෞඛ්‍ය කිව්වහම ඔයා වැඩ කරන හින්දා වැඩ කරපු හින්දා ඔයාට රෝග ඇති වෙන්නට බෑ විකිරණත් එක්ක වගේ ඉන්න කෙනෙක් නම් නේ එක්ස්රේ වගේ දේවල් එක්ස්රේ වගේ ගන්න තැන් වල ඉන්න කට්ටිය එයා දිගටම එතනම නම් වැඩ කරන්නේ දිගටම එක්ස්රේම නම් ගන්නේ අවුරුදු ගාණක් පුරාට මෙයාගේ විවිධ රෝග ඇති වෙන්නට පුළුවන් වෘත්තීය සෞඛ්‍ය වගේ දේවල් සමහර ආයතන තියෙනවා වාර්ෂිකව සේවකයන්ගේ ෆුල් බොඩි චෙකප් එකක් ෆුල් බොඩි චෙකප් එකක් කරලා මේ සේවකයන්ගේ තියෙන රෝග කොලෙස්ටරෝල් ප්‍රෙෂර් මේ වගේ දේවල් ඇස්වල පෙනීමේ වගේ ප්‍රශ්න මේ වගේ දේවල් හඳුනගෙන මේ සේවකයන්ට බෙහෙත් ගන්න සල්ලි දෙනවා ෆුල් බොඩි චෙකප් එක ආයතනයේ ගානේ කරන්නේ මේ වගේ දේවල් තරංගකාරී ආයතනවල සේවකයන් ඇද ගැනීමෙන් වැළකීම හරිද එතකොට තරංගකාරී ආයතනවල සේවකයන් අපි මේ මර දක්ෂ සේවකයන්ව අපි බලලා ඒ සේවකයන්ට වැඩි පඩියකට දීලා අපි කතා කරමු එන්න හොරෙන් කියනවා මේ එන්න ඔයාගේ ඉන්න ආයතනේ දාලා එන්නනේ අපේකට අපි ඔයාලට වැඩි පඩියක් දෙන්නම් අපි මෙහෙම වැඩ කරමු ඔයාලට ප්‍රොමෝෂන් එකක් දෙන්නම් මේ මාසෙ මෙච්චරක් ගියාම ඔයාලට හොඳ කාර් එකක් දෙන්නම් මෙන්න මේ වගේ වැඩ කරන්නට හොඳ නැහැ හරිද ඒ කතා කරපු දෙක එතකොට තේරෙනවද අපි දැන්ට කතා කරා ෆයිනෑන්ස් එකේ ගිනුම් කරන ඉන්න කට්ටිය කරන්න ඕනේ ආචාර ධර්මයි මානව සම්පත් එකේ ඉන්න කට්ටිය කරන්න ඕනේ දේවල් එතන මොන හරි ප්‍රශ්න තියෙනවද අපහැදිලි තැනක් තියෙනවද තේරෙන්නේ නැති තැනක් තියෙනවද රිප්ලයි එකක් දාන්න තේරෙන්නේ නැති තැනක් තියෙනවද කොහේ හරි තේරෙන්නේ නැති තැන තියෙනවද රිප්ලයි එකක් දාන්න තේරෙනවද තේරෙන්නේ නැද්ද මොන හරි අහන්න තියෙනවද අහන්න තේරෙනවද ඒ කතා කරපුවා තේරෙනවද මම තේරෙනවද කියලා අහනවා ඔයාලා හැමදාම ඔව් කියනවා ඇත්තටම තේරෙනවද දන්නෙත් නැහැ තේරෙනවද ඒ කතා කරපුවා මොනවද ප්‍රශ්න තියෙනවද හරි අපි යමු ඊළඟ එකට අලෙවිකරණයට අදාළ ආචාර ධර්ම අලෙවිකරණය අපි දැන් අර මේ අලෙවි කරන්න යන්නේ බාණ්ඩ අලෙවි කරන්න මාකටිං කරන්න මෙන්න මේ මාකටිං කරද්දී අපි මේ තියෙන්න ඕනේ ආචාර ධර්ම වගේ දේවල් හරි බලන්නකෝ වෙළඳපොළ තුල පවත්නා විසමාචාර මෙන්ම ව්‍යාපාර අනුගමනය කරන තරඟ විරෝධී පරිචයන් මිල උපාය මාර්ග විකුණුම් ප්‍රවර්ධනය උපාය මාර්ග මේ වගේ දේවල් ප්‍රචාරණ උපාය මාර්ග බොහෝ විට ආචාර ධර්ම වල පටහැනිය මෙතනට උදාහරණයක් තමයි ඔයාලට මතක නම් යහපෝෂ කියලා එකක් ආවා අර සමපෝෂ වලට එක සමපෝෂ වගේම තව එකක් යහපෝෂ කියලා මෙන්න මේක මේ යහපෝෂ කියන ඇඩ්වර්ටයිස්මන්ට් එක දාද්දි ටීවී එකේ ඇඩ් එකක් දී දැම්මේ හොඳ මේක තීද්දි අයි අර නිකන් ඇත්තට හොඳ නැති එකක් කන්නේ අඩුවට හොඳ මේකක් තීද්දි මොකටද බාල එකක් වැඩිපුර ගන්න මේ යහපෝෂක ඇඩ්වර්ටයිස්මන්ට් දැම්ම සමපෝෂයකට මෙන්න මෙහෙම හොඳ මේක අඩුවට හම්බ වෙද්දි ඇයි බාල එකක් මේ කියන්නේ දැන් ඔක කියන්නේ අර මුං ඇට දාන්න එකතු කරලා හදනවා කියලානේ කියන්නේ සමපෝෂ යහපෝෂක ඇඩ්වර්ටයිස්මන්ට් දැම්මේ ඇත්තටම දාන්න එකතු කරලා හදන මේ යහපෝෂ තියෙද්දි මොකටද නිකන් අර පිටි වගේ තියෙන මේ සමපෝෂක කන්නේ සමපෝෂ කියලා නම කිව්වේ නැහැ නමුත් වෙළඳ පොලේ තියෙන අනිත් ඒවා කන්නේ අර යහපෝෂක ඇඩ්වර්ටයිස්මන්ට් කරනවා මාකටිං කරනවා ටීවී එකේ ඇඩ් දානවා සමපෝෂයකට විරුද්ධව වගේ
මේ වගේ දේවල්. තව ඇඩ් එකක් ගියා, තව ඇඩ් එකක්. මේ ඇඩ් එක ගියේ මේ යුනිලීවර් එකේ ලයිෆ් බෝයි එකට. මට ඇඩ් එක දාපු ආයතනය මතක නැහැ. හරිද? ඇඩ් එක දාපු ආයතනය මතක නැහැ. මේක දැම්මේ මට මතකයි ශ්‍රී ලංකාවේ මොකක් හරි ආයතනයක්. ඔය කොහොඹ වගේ මොකක් හරි එකකින් දැම්මේ. හරිද? බේතිම් බාර් තියෙද්දි නෑ. සබන් තියෙද්දි මොකටද බේතිම් බාර් වලට වැඩිපුර ගෙවන්නේ වගේ එකක්. හරිද? මේ ඇඩ් එකේ දැම්මේ. දැන් යුනිලීවර් එකේ මේ ඇඩ් එකට විරුද්ධව නඩුවකුත් දැම්මා මේ ලයිෆ් බෝයි එකෙන්. දැන් සබන් වල තියෙන්න ඕනේ PHI ගානක් කියලා. PHI ඔයාලා අහලා ඇති. PHI අගේ කියලා එකක් ඔය කියන්නේ. PHI අගේ. එතකොට සබන් වල මෙන්න මේ PHI අගයක් තියෙන්න ඕනේ ඇඟේ ගාන්න. ඇඟේ ගාන්න. හරිද? අපි මේ අර ඇගේ ගාන සබන් වලට යම්කිසි PHI අගයක් තියෙනවා. හරිද? මට මේකේ ගාන එහෙම මතක නැහැ. බොරු කියන්න ඕනේ නැහැ. PHI 4යි 7යි මේ වගේ අගයක් අපි හිතමුකෝ. හිතමු යා මම දන්නේ නැහැ හරි ගාන. හැබැයි ලයිෆ් බෝයි වල මෙන්න මේක නැහැ. ලයිෆ් බෝයි අපි දාන්නේ අපි ඇඩ්වර්ටයිස්මන්ට් දාන්නේ ලයිෆ් බෝයි එකේ මේ ඇඟේ ගාන්න හොඳ විස බීජනාශක එහෙමනේ කියන්නේ. ලයිෆ් බෝයි එකේ ඉස්සර මෙහෙම මේ ගාන තිබ්බේ නැහැ. ඇඟේ ගාන්න සුදුසු මට්ටමේ තිබ්බේ නැහැ. ලයිෆ් බෝයි එකේ තිබ්බේ මේ රෙදිවල ගාන්න. රෙදිවල රෙදි හෝදන සබන් කැටයක් විදිහට තමයි ලයිෆ් බෝයි එක ඉස්සර තිබ්බේ. අන්න ඒක රෙදි හෝදන සබන් කැටයක තියෙන්න ඕනේ PHI අගේ තමයි තිබ්බේ. හැබැයි ලයිෆ් බෝයි එක ඇඩ්වර්ටයිස්මන්ට් දැම්මේ ලයිෆ් බෝයි එක ඇඩ්වර්ටයිස්මන්ට් දැම්මේ ඇඟේ ගාන්නට හොඳ සබන් කැටයක් කියලා. හැබැයි හොඳ එකක් නෙමෙයි ඒ කාලේ. ඒ කාලේ හොඳ එකක් නෙමෙයි. ඊට පස්සේ අන්න ඕක දැකලා ව්‍යාපාර ආයතනක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැම්ම අර විදිහට. හොඳ සබන් තීද්දි මොකටද බේතිම් බාර් වලට වැඩිපුර ගෙවන්නේ මේ වගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. ලයිෆ් බෝයි එක නඩුවකුත් දැම්ම. හැබැයි ලයිෆ් බෝයි එක නඩුවෙන් පරාදුනා. නඩුවෙන් පරාදුනා. ඇයි? මෙයාලා මොන විදිහට ඇඩ්වර්ටයිස්මන්ට් එක දැම්මත් PHI අගේ බලද්දි මෙයාලා ඇඩ්වර්ටයිස්මන්ට් කරලා තියෙනවා. මෙයාලා මේ ටීවී එකේ ඇඩ් දාලා තියෙනවා වැරදි. මෙයාලා මිනිස්සුන්ව නොමග යවලා ලයිෆ් බෝයි එක මේ නඩුව පෙරදුනා. හරිද? මෙන්න මේ වගේ දේවල්. අර නැති දේවල් හුවා දක්වලා ඇඩ්වර්ටයිස්මන්ට් කරන්න මේ වගේ වැඩ කරන්නට හොඳ නැහැ. මේ වගේ වැඩ කරන්නට හොඳ නැහැ. ප්‍රචාරණ උපාය මාර්ග එහෙම නැත්නම් විකුණුම් ප්‍රවර්තන වැඩ මේ වගේ දේවල් කරන්නට හොඳ නැහැ. හරිද? මේ වැරදි මෙන්ම නොමග යවන සුළු තොරතුරු පාරිභෝගිකයන්ට ලබා දෙනවා. මෙන්න මේ වගේ දේවල්. දැන් ඔය KFC එකේ පීසා හට් එකේ වගේ ගත්තාම ඇඩ්වර්ටයිස්මන්ට් දැම්මම පීසා හට් එකේ ගත්තොත් මේ චීස් බේරෙන රස ඉතිරෙන එහෙමනේ කියන්නේ. හැබැයි අපි ඇත්තටම මේ පීසා හට් එකෙන් ගෙනාවම කොහොම චීස් බේරෙනවද? එහෙම නෑනේ. එහෙම නෑ. හරිද? අර එක ඒ හදලා තියෙන ප්‍රොඩක්ට්ස් හදන්නේ වෙන විදිහකට. දැන් ඔය ටීවී එකේ පෙන්වන බර්ගර් එකක් එහෙම හරිද? බර්ගර් එකක් එහෙම ඌ ඇත්ත බර්ගර් නෙමෙයි. ඌ අර ප්ලාස්ටික් වගේ ඒ වගේ දේවල් වලින් හදන බර්ගර්. හරිද? ඒ වගේ දේවල් වලින් හදන බර්ගර්. එතකොට ඔය ටීවී එකේ පෙන්වන චොකලට් අයිස්ක්‍රීම් වගේ දේවල් මේ ඇත්ත අයිස්ක්‍රීම් නෙමෙයි. මේ ඇත්ත අයිස්ක්‍රීම් නෙමෙයි. හරිද? ඒවා අයිස්ක්‍රීම් වගේ පේන වෙන දේවල් ප්ලාස්ටික් වලින් එක එක දේවල් වලින් හදන දේවල් තමයි මේ පේන්නේ. හරිද? මිනිස්සුන්ව නොමග යවනවා. බර්ගර් එකක් ගත්තොත් එහෙම ටීවී එකේ පෙන්න ටීවී එකේ සයිස් බර්ගර් එක. අලි සයිස්. හැබැයි අපි ගෙදරට ගෙනාම අපේ අල්ල සයිස් බර්ගර් එක. ඊටත් වඩා පොඩි සමහර වෙලාවට. මිනිස්සුන්ව නොමග යවන්න හොඳ නැහැ. අලවි කරුවෝ විදිහට. අන්න ඒවා ඒ හින්දා අලවි කරුවන්ට හරියට තමන්ගේ මේ අලවි කරන කටයුතු කරන්න ආචාර ධර්ම තියෙන්නට ඕනේ. අපි බලමු මේ දේවල් මොනවද කියලා. පළවෙනි එක ගනුදෙනුකරු නොරැවටීම. ගනුදෙනුකරු නොරැවටීම. ගනුදෙනුකරු නොරැවටීම. දෙවැනි එක සාධාරණව සහ අවංකව තරඟ කිරීම. සාධාරණව සහ අවංකව තරඟ කිරීම. ගනුදෙනුකරු නොරැවටීම සාධාරණව සහ අවංකව තරඟ කිරීම. ගනුදෙනුකරුවන් රවට්ටන ප්‍රචාර දාන්න හොඳ නෑ. සාධාරණව තරඟ කරන්න ඕනේ ව්‍යාපාර අතර. හරිද? ඊළඟ එක අපිට තියෙනවා සත්‍ය දෑ පමණක් සංනිවේදනය කර. අපි ඇත්ත විතරයි කියන්නට ඕනේ. ඇත්ත බොරු දේවල් කියන්න හොඳ නෑ. නැති දේවල් කියන්න හොඳ නෑ. ඊට පස්සේ භාණ්ඩ හා සේවා පිළිබඳ කරනු ලබන ඉදිරිපත් කිරීම අවංකව සහ පිරිසුදුව කරන බවට සහතික වීම. අපේ භාණ්ඩ පිළිබඳ අපි ප්‍රවර්ධනය කරනවා. ප්‍රවර්ධනය. එතකොට මේ කරන ප්‍රවර්ධනය අපි අවංකව කරන්නට ඕනේ. අවංකව. හරිද? තව සමාජයට වඩා හොඳින් සේවය කිරීම උදෙසා
අලෙවි කරන දැනුම සහ පරිචයන් වැඩි දියුණු කරන බවට සහතික වීම උදෙසා අලෙවි කරන දැනුම සහ පරිචයන් වැඩි දියුණු කරන ඒක දෙපාරක් තියෙනවානේ සමාජයට වඩා හොඳින් සේවය කිරීම උදෙසා අලෙවි කරන දැනුම සහ පරිචයන් වැඩි දියුණු කරන බවට සහතික කිරීම ඉන්න මේ කෑල්ල කපලා දාන්න වැඩිපුර ඒක ප්‍රින්ට් වෙලා ඒක කපලා දාන්න ඈ සමාජයට වඩා හොඳින් සේවය කරන්න අපි අලෙවිකරණය භාවිතා කරන්න ඕන කියන එක කියන්නේ ඊට පස්සේ පොදුවේ පිළිගත් ප්‍රමිතීන් නීති රීතිවලට අනුව පාරිභෝගිකයාගේ තෝරා ගැනීම නිදහස අපි අපේ ව්‍යාපාරයේ ප්‍රමිතීන් තියෙන්නට ඕනේ ව්‍යාපාරයේ ප්‍රමිතීන් තියලා මේ ප්‍රමිතීන් අපි පාරිභෝගිකයට කියනවා අපිට බලන්න SLS තියෙන ව්‍යාපාරයක් අපි හරිද අපි ISO තියෙන ව්‍යාපාරයක් මෙන්න මේ වගේ අපි කියන්නට ඕනේ පාරිභෝගිකයන්ට අපි භාණ්ඩ නිකුත් කරද්දි කියන්නට ඕනේ සහ අතිශයෝක්තිය ප්‍රචාරය නොකිරීම අතිශයෝක්තිය අපි නැති දේවල් හරිද බොරු දේවල් අර KFC බර්ගර්ස් වල එහෙම පීසා හට් එකේ වෙදී තියෙන්නේ ඒ දේවල් හරිද නැති දේවල් අයිස්ක්‍රීම් පෙන්න මාර රස විදිහට අයිස්ක්‍රීම් පෙන්න බර්ගර්ස් පෙන්න අල්ලි සයිස් බර්ගර් හැබැයි ගෙනාවම අල්ල සයිස් හරිද පීසා හට් එකේ පෙන්න චීස් බේරන් රස ඉතිරන චීස් මෙහෙමත් ඇදලා පෙන්නනවා හැබැයි ඇත්තටම එහෙම නෑ අතිශයෝක්තිය හරිද මේ කතා කරේ අලවිකරුවන්ට අපි අමීළඟට ඉක්මට මෙහෙයුම් කළමනාකරණයට එතට මෙහෙයුම් කළමනාකරුව කිව්වොත් එහෙම අපේ නිෂ්පාදන කටයුතු ව්‍යාපාරයේ නිෂ්පාදනය කරන අංශයේ ඉන්න කට්ටිය තමයි මෙහෙයුම් අංශයට අදාළ වෙන්නේ මෙහෙයුම් අංශයේ ඉන්න කට්ටිය තමයි මෙහෙයුම් අංශය නිෂ්පාදනය කරන අංශයේ ඉන්න කට්ටිය තමයි මෙහෙයුම් අංශයට අදාළ වෙන්නේ එතකොට මෙන්න මේ කට්ටිය ගිහිල්ලා මොනාද කරන්න ඕනේ ආචාර ධර්ම මේ කට්ටිය බලන්න මෙහෙයුම් ක්‍රියාවලිය සහ නිෂ්පාදිත අනතුරුදායක නොවීමට වග බලා ගැනීම ව්‍යාපාරවල යුතුයකම අපි මේ කරන නිෂ්පාදනය හරියට කරයි යන්න ඕනේ අනතුරුදායක වෙන්න හොඳ නැහැ අනතුරුදායක විදිහට නිෂ්පාදනය කරන්න හොඳ නැහැ නේ පොඩ්ඩක් කොහෙන් මේ එක තැනක තව මැෂින් එකක් තව තැනක එකක් තියෙනවා අතනින් ගත්ත මෙහෙට විසික් කරා මෙන්න මෙහෙම නිකන් පා කරනවා වගේ මේ මෙහෙම විසික් කරා ඒ දේවල් කරන්න හොඳ නැහැ හරිය සෞඛ්‍ය ආරක්ෂිත මේ දේවල් කරන්න ඕනේ හිතන්න ඔයා මේ මොකක් හරි වීදුරුවක් විසික් කරනවා ඔය විදිහට ගිහිල්ලා තව කෙනෙක්ගේ ඔළුවේ වදිනවා ඔළුව පැලෙන්න පුළුවන් නේ වීදුරුනේ ගිහිල්ලා කැපෙන්න පුළුවන් ඇහැකට වදිනවා ඉවරයි හරිද මේ වගේ ප්‍රශ්න තියෙන ඒකින්ද මෙහෙයුම් කළමනාකරණයේදී ඔයාගේ නිෂ්පාදනය කරන තැන මෙතන ඔයාගේ ව්‍යාපාරයේ භාණ්ඩයක නිෂ්පාදනය කරන්න මෙන්න මේ මෙහෙයුම් අංශය ඒක දන්නේ නැත්නම් මෙහෙයුම් කළමනාකරණය මෙහෙයුම් කියන එක ඉරක් ගැව්වා ව්‍යාපාරයේ භාණ්ඩ නිෂ්පාදනය කරන තැන කොහොම ලියා ගන්න ඔයාලට තේරෙන විදිහට ලියා ගන්න ව්‍යාපාරයේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න මෙහෙයුම් අංශය අන්න එතනදී ඔයා පිළිපදින්න ඕන දේවල් තමයි මේ අපි කතා කරන්නට යන්නේ පළවෙනි එක ගුණාත්මක භාණ්ඩ සාධාරණ මිලකට සැපයීම පරිසර හිතකාමී නිෂ්පාදන බිහි කිරීම පරිසර හිතකාමී නිෂ්පාදන කිව්වහම මේ අපිට පුළුවන් ඔය පොලිතීන් ප්ලාස්ටික් වගේ දේවල් වලින් අපි අයින් වෙන්න අපේ ව්‍යාපාරයේ පොලිතීන් භාවිතා කරන්නේ නැහැ අපේ ව්‍යාපාරයේ පැක් කරන්න පොලිතීන් කොළ ගන්නෙ නැහැ පරිසර දූෂණය වෙනවනේ පරිසර දූෂණය වෙනවා කියන්නේ මේ දේවල් දිරන්නේ නැහැ මිනිස්සු අපි පොලිතීන් ගේ ලස්සනට පැක් කරලා දෙනවා ගන්න කෙනා මේක පොලිතින්න කිරුවා මේක විසික් කරා එක ගත්තා හරි ඒක පරිභෝජනය කරා ඒ අපේ ප්‍රඩක්් එක දොර පොලිතින්න එක දිරන්න නෑ ඕක වසර බරගාන වසර දහස් ගණන් යන මේ පොලිතින් දිරන්න දහස් කන සහ අවසානයේ මේ මුහදට එකතු වෙනවා මමවලට කියල ඇති ලංකාව තමයි සාගරයට ප්ලාස්ටික් මුදාහරණ රටවල්වලින් ඉහළ ස්ථානකින්න රටක් තමයි ලංකාව හරිද සාගර දූෂණය වැඩියම්ම කරන රටක් තමයි ලංකාව එච්චර කරලත් අපේ ලංකාවට කැස් බෑවෝ ඕනේ අනිකුත්තේ සත්තු මුහුදු ජීවින් ගොඩක් ඉන්න මේ වගේ දේවල් හරිද ඊට පස්සේ බලන්න සමාජ විරෝධී
අනතුරුදායක නිෂ්පාදිතයන්ගෙන් ඉවත්වීම සමාජ විරෝධී අනතුරුදායක නිෂ්පාදිතයන්. අපි අර සමාජයට හොඳ නැති දේවල් කරන්න හොඳ නෑ. දුම්කොළ නිෂ්පාදන, මත්ද්‍රව්‍ය වගේ දේවල්, යුදාවි ගත්තොත් එහෙම අපි සාමාන්‍යයෙන් කරනවා මේ අර ගම්වල සාමාන්‍යයෙන් නිෂ්පාදනය කරන අර මේ වා කියන්න අර බෝලතුවක්කු වගේ එහෙම කියන බෝලතුවක්කු දේශීයව නිෂ්පාදනය කරපු යුදාවි වගේ කියලා කියන්නේ මේ වගේ දේවල් කරන්න හොඳ නෑ. මත්කුඩු නේ මත්ද්‍රව්‍ය ඔය මේ තනමල්ලිල පැත්තේමනේ මත්ද්‍රව්‍ය මත්කුඩු එහෙම හොඳට වගා කරනවා. දුම්කොළ වගේ දේවල්. ඒ දේවල් කරන්න හොඳ නෑ. මේ ළඟදී ඊළ පෙරේද කොහෙද නිවුස් වල දැක්කා අර මත්ද්‍රව්‍ය බැටලීමට ගිය පොලිස් නිලධාරියෙක් හප්පගෙන යන එක. මේ වගේ දේවල්. 4 පරිසර දූෂණය ගෙන දෙන නිෂ්පාදන ක්‍රියාවලි පාලනය. ඔයාගේ නිෂ්පාදනය කරන් යද්දී ඔයාගේ ෆැක්ටරියෙන් පරිසර දූෂණය වෙන දේවල් කාබන් ඩයොක්සයිඩ් වගේ දේවල් නේ ගොඩක් දේවල් පරිසරයට මුදාහරිනවා නම් අපද්‍රව්‍ය ගොඩක් පරිසරයට මුදාහරිනවා නම් ඒක හරි නෑ. ඒක හරි නෑ. නිෂ්පාදන ක්‍රියාවලිය ඒක හරියට අපි කරන්න ඕනේ. ඒක අපි හරියට කරන්න ඕනේ. හරියට පරිසර දූෂණය නැති වෙන විදිහට කරන්න ඕනේ. ඊට පස්සේ අස්වාභාවික ආහාර නිෂ්පාදනය නොකිරීම. හොඳ නැති ආහාර සහ හොඳ නැති ආහාර කිව්වම ඔයාලා මෙතන උදාහරණයක් ගන්න පුළුවන් කුකුල් මස් වගේ දේවල්. කුකුල් මස් වගේ හරිද? සාමාන්‍යයෙන් අපි කන කුකුල් මස් දවස් 40න් වගේ. දවස් 40කට අඩු ප්‍රමාණයකින්. දවස් 40කින් වගේ තමයි මේ කුකුලා වෙනවා. පැටියා ගිනා කුකුලා වෙනවා දවස් 40කින් වගේ. මුලින්ම පැටිය කාලේ මුට ඉන්ජෙක්ෂන් එකක් ගහනවා ලොකු වෙන්න. ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. ඊට පස්සේ ටික කාලයක් යද්දී ඉන්ජෙක්ෂන් එක ගාලා සති 3ක් වගේ යද්දී සති 3කුත් නෙමෙයි සති 2ක් වගේ යද්දී මුට දවස් 2-3ක් එක දිගට කන්න බොන්න දෙන්නේ නැහැ. වතුර අනම්මනම් දෙන්නේ නැහැ. කන්න බොන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ දවස් 3කට වගේ පස්සේ මුට වතුර දෙනවා. මේ වතුර වලට රසායනික ද්‍රව්‍ය දීලා. මෙයාගේ අර ඇඟ අනම්මනම් දේවල් වැඩෙන්නට බෙහෙත් දාලා හෝමෝන වැඩියෙන් දාලා වතුර දෙනවා. හරිද? දවස් 3ක් විතර බොහොම බඩගින්නේ සහ පිපාසි හිටියේ කුකුලා මේ දෙන වතුර ටික බොනවා. හරිද? අර විස ඔක්කොම දේවල් ටික මෙයාගේ ඇඟට යනවා. දවස් ඊළඟ තව සති දෙකකින් වගේ එද්දි මේ අර පොඩි හිටියේ කුකුලා අලි සයිස් කුකුලෙක් වෙලා එන්නේ. හරිද? මේ වගේ අර අස්වාභාවික ආහාර නිෂ්පාදනය කරන්න හොඳ නැහැ. හරිද? තව විකිරණශීලී විද්‍යුත් උපකරණ වගේ දේවල් නිෂ්පාදනය කරන්න. අපි ෆෝන් එහෙම හරිදද්දි මේ ෆෝන් වල එහෙම විකිරණ තියෙනවා. ඒක තමයි කියන්නේ අර රැට නිදාගද්දි ෆෝන් එක ඕෆ් කරලා නිදාගන්න කියලා. විකිරණ වගේ දේවල් තියෙන හින්දා. එහෙම නැත්තම් නිදාගන්න කාමරෙන් එළිය වගේ ෆෝන් එක දාලා නිදාගන්න කියන්නේ අන්න ඒකයි. හරිද? මේ දින්නේ රේඩියම් කිරණ සහිත ජංගම දුරකථන මේ වගේ දේවල්. හරිද? ඒ අපි කතා කරේ අපේ නිෂ්පාදනාංශේ. ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මේ බුද්ධිමය දේපල වලට අදාළ ආචාර ධර්ම කියලා එකකුයි තව නීති රීති වලට අදාළ ආචාර ධර්ම කියලා එකකුයි. අපි මේ දෙකට ටක් ගාලා කතා කරමු. බුද්ධිමය දේපල ගත්තොත් එහෙම බුද්ධිමය දේපල කියන්නේ ඔයාගේ නිර්මාණ. කවදා හරි දවසක ඔයා මේ අලුත් දෙයක් හොයා ගන්නවා. ඔයා පුතක් රචනා කරලා පබ්ලිෂ් කරනවා. ඔයාගේ නිර්මාණයක්. වෙන කෙනෙක්ට එතකොට ඒක ඔයාගෙන් අවසරයක් නොමැතිව වෙන කෙනෙක්ට මේක උපුටා ගන්නට බෑ. වෙන කෙනෙක්ට ඔයාගේ අවසරයක් නැතුව මේක උපුටා ගන්නට බෑ. මේක ඔයාගේ නිර්මාණයක්. මේක අයිතිය තියෙන ඔයාට. නමුත් ලංකාවේ මෙහෙම අර අයිතින් එහෙම ලොකුට සලකා බලන්නේ නැහැ. බලන්න දැනුම සහ කුසලතා ඊටාම වටිනා එමෙන්න පහසුවෙන් හිමි කරගත හැකි වත්කම් නොවේ. ගවේෂණය, නිර්මාණය, සංවිධාන වැනි අවස්ථාවලට එය අදාළ වර්තමානයේ අයිතිය කාට හිමිවිය යුතුද යන්න පිළිබඳව මතභේද පැන නැගිය හැක. එබැවින් බුද්ධිමය දේපලවලට අදාළ ආචාර ධර්ම අවශ්‍යයි. බුද්ධිමය දේපලවලට අදාළ ආචාර ධර්මතා කිහිපයකි. මේ වගේ දේවල් ඔයාට හොඳට සින්දු කියන්න පුළුවන්. ඔයා ඔන්න හොඳ සින්දුවක් කියලා මේ ඔය YouTube එකේ දානවා. තව කෙනෙක්ට ඔයාගේ මේ සින්දුව අරගෙන පොඩ්ඩක් වෙනස් කරලා මේක මෙහෙම පබ්ලිෂ් කරන්න පුළුවන්. බුද්ධිමය දේපල. ඔයා බලන්න බොරු නම් YouTube එකේ ගිහිල්ලා ගහලා බලන්න යොහානි කියලා ගහලා බලන්න. එතකොට යොහානිගේ මේ නමින් හරිද? යොහානිගේ නමින් අර මැනිකේ මගේ හිතේ සින්දු එයාගේ ඔරිජිනල් එක උඩින් වෙනවා. ඊට පස්සේ මේකට කවර්ස් කරපුවා. එක එක්කෙනා කවර්ස් කරපුවා. හරිද? ගොඩාක් වෙනවා වීඩියෝස්. හැබැයි මේ එක එක්කෙනා කරපු කවර්ස් වල ඒ හැම එකෙම වගේ යොහානි කියන නමක් දාලා තියෙනවා. යොහානි කියලා නමක්. ඇයි අපි YouTube එකේ බොහොම ප්‍රසිද්ධ නමක් යොහානි කියන්නේ දැන්.
යොහානි කියලා සර්ච් කරාම අරයාගේ අර වීඩියෝ එකේ යොහානි කියලා තියෙන හින්දා ඒ වීඩියෝ එකත් උඩට සර්ච් වෙලා එනවා. උඩට සර්ච් වෙලා එනවා. මේ වගේ දේවල් බුද්ධිමය දේපල. හරිද? අනිත් පැත්තෙන් එහෙම. ඔයා පොතක් හොයලා බලලා ඔයා ගිහිල්ලා අපි හිතමු මොනවා හරි සිංහරාජු තියෙන බෙහෙත් ගැන. සිංහරාජු තියෙන බෙහෙත් ගැන ඔයා අවුරුදු ගාණක් හොයලා බලලා හරිද? ඔයා මාර වටින පොතක් හදනවා. මාර වටින පොතක් හදලා පබ්ලිෂ් කරනවා. මම ගිහිල්ලා ඔයාගේ පොත අරගෙන මගේ ප්‍රොජෙක්ට් එකට එහෙම්මම දානවා. එහෙම්මම කොපි පේස්ට් කරලා දානවා. මේ වගේ දේවල් කරන්න හොඳ නැහැ. ඔයාගෙන් අවසරය ගන්න ඕන. හරිද? බුද්ධිමය දේපල කියන්නේ අන්න ඒ වගේ දේවල්. අපි ලියාගමු. පළවෙනි එක. ඕකයි අර මේ ඔය සිරස සුපර්ස්ටාර් ඩ්‍රීම් ස්ටාර් ඔය වගේ දේවල් වලට අර නවක ගායකයන් එන්නේ. නවක ගායකයෝනේ. මෙයාලා සාමාන්‍යයෙන් හොඳ සංගීතඥවරුන්ගේ සින්දු තමයි ගායනා කරන්නේ. එතකොට සමහර වෙලාවට මෙන්න මේ සංගීතඥවරු කේස් අදිනවා. දැන් අර බාති සන්තෝෂුයි තව සර් කෙනෙක් එක්ක හරිද මට එයාගේ නම මතක නැහැ. ඒ කට්ටිය එක්ක එහෙම ගැටලුවක් මතුවුණා. හරිද? අර කට්ටිය ගිහිල්ලා බාති සන්තෝෂ් ගිහිල්ලා අවසරයකින් තොරව අර වෙන කෙනෙක් පද රචනය කරපු සින්දුවක් ගායනා කරලා ගැටලුවක් මතුවුණා. මෙන්න මේ වගේ දේවල් බුද්ධිමය දේපල. හරිද? හරි. පළවෙනි එක. ස්වාධිකාරය හෙවත් ස්වාධිකාරය 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 හෙවත් පේටන් අපි කියන අර පේටන් එක ගන්න කියලා පේටන් ස්වාධිකාරය හෙවත් පේටන් අයිතීන් වංචනික ලෙස යොදා නොගැනීම සහ ස්වාධිකාරය හෙවත් පේටන් අයිතීන් වංචනික ලෙස යොදා නොගැනීම සහ සොරකම් කිරීමෙන් වැළකීම අපේ මේ කුකුල් මස් එක ප්‍රොඩක්ටයක් දාන කුකුල් මස් ආශ්‍රිත ප්‍රොඩක්ටයක් අර KFC එකේ ඔයාලා දැකලා තියෙන අර චිකන් ෆින්ගර්ස් ඒක අර කුකුල් කකුල් තියෙන අර බකට් එකයි නේ ඒක දාලා තියෙන්නේ අපි අපේ ප්‍රොඩක්ට් එක අපේ ව්‍යාපාරෙත් මේ කුකුල් මස් ආශ්‍රිත නිෂ්පාදනය කරන එක හරිද අපි මෙන්න මේක හොරෙන් දාලා අපේ ව්‍යාපාරයේ පැකට් වලට මෙන්න මේ ලෝගෝ එක දාලා ස්වාධිකාරය මේ වගේ දේවල් අපිට මේ වගේ දේවල් කරන්නට බෑ ස්වාධිකාරය හෙවත් පේටන් අයිතීන් වංචනික ලෙස යොදා නොගැනීම සහ සොරකම් කිරීමෙන් වැළකීම සාමාන්‍යයෙන් ඔය කෙනෙක් සින්දුවක් කිව්වා මෙහෙම ඒ සින්දුව අපි කියනවා නම් අපි එයාගෙන් අවසර ගන්න. එයාගෙන් අවසර අරගෙන තමයි අපි දාන්න ඕනේ. YouTube එකේ අපි ගොඩාක් දකිනවා කවර්ස් එහෙමනේ. සින්දු වලට කවර්ස් කියලා දාන්නේ. අපි එහෙම කවර් එකක් කරනවා නම් ඒ ඔරිජිනල් සින්දුව කරපු කෙනාගෙන් අපි ඉස්සෙල්ලා කියන්න ඕනේ. සර් මම මෙහෙම ඔයාගේකට කවර් එකක් කරන්න යන්නේ කැමතිද? එහෙම කියලා ඉන්න හරිනම් අවසර අරන් ඉන්න ඕනේ. හැබැයි එහෙම දේවල් වෙන්නේ නැහැ. දෙවනි එක ප්‍රකාශන අයිතීන් වංචනික ලෙස යොදා නොගැනීම එතකොට ප්‍රකාශන අයිතීන් කිව්වම කවුරු හරි ප්‍රකාශ කරලා තියෙන දෙයක් අපි එහෙම නැත්නම් කවුරු පබ්ලිෂ් කරන තියෙන දෙයක් පොත් ප්‍රකාශයක් සින්දුවක් වගේ දේවල් අපි ඒක භාවිතා කරන්න බෑ එහෙම අපිට එහෙම භාවිතා කරන්නට බෑ අපි අවසර ගන්නට ඕනේ හරිද වෙළඳ ලකුණු වංචනික ලෙස යොදා නොගැනීම මම අර කිව්ව KFC එකේ වගේ දේවල් හරිද ව්‍යාපාර චරපුරුෂ සේවා අපි මේ හොරෙන් ඔත්තු බලනවා ගිහිල්ලා අපේ තරඟකරුවෙක් ඉන්නවා මූ කරන්නේ කොහොමද මෙයාගේ මේ ප්‍රොඩක්ට් එකට දාන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද මෙයා මේ කුකුල් මස් එක හදන්න KFC එකේ කුකුල් මස් හදන්න මෙයා දාන මේ රහස් වට්ටෝරු මොනවද මෙන්න මෙහෙම අර එළියට ගන්න බලනවා රහස් වට්ටෝරුවක් කියන්නේ බුද්ධිමය දේපලක් රහස් වට්ටෝරුවක් කියන්නේ බුද්ධිමය දේපලක් හරිද මෙහෙම එළියට ගන්න බලනවා තව සේවක දක්ෂතා යටපත් නොකිරීම සේවකයා අලුත් දෙයක් හොයාගන්නවා හැබැයි අපේ ව්‍යාපාරය මේ ඒ සේවකයව ව්‍යාපාරයට පොඩ්ඩක් සෙට් නැහැ ඒක හින්දා ඔහුගේ දක්ෂතාවය අපි කියනවා මේ ඕක හරියන්නේ නැහැ හරි දෙයක් නෙමෙයි අන්න ඒ වගේ දේවල් කියනවා සේවක දක්ෂතා යටපත් කිරීම අපි එහෙම මෙන්න මෙතන මේ නීති රිගුලාසි වලට අදාළ එකක් ඊට පස්සේ අපි මෙතන මේ ප්‍රශ්න ටිකකට යමු හරිද හරි නීති රෙගුලාසි වලට අදාළ ආචාර ධර්ම එතකොට
ආචාර ධර්ම කියනවා මේ නීති රෙගුලාසි වලත් තියෙනවා. නීති රෙගුලාසි වලත්. හරිද? මෙන්න මේ නීති රෙගුලාසි වල තියෙන ආචාර ධර්ම ගත්තොත් එහෙම අපිට පුළුවන් වෙනවා මිනිස්සු හරියට මේ දේවල් කරනවද? හරියට මේ දේවල් කරනවද? හරියට නීතියානුකූලව හැසිරෙනවද? මෙන්න දේවල් මෙන්න මේ වගේ දේවල් අපිට බලන්න පුළුවන් වෙනවා. මේ වගේ දේවල් බලන්න පුළුවන් වෙනවා. හරි. අපි ලියාගම්මුකෝ මුලින්ම මොනවාද තියෙන දේවල් කියලා. නීති රෙගුලාසි වලට අදාළ ආචාර ධර්ම කියලා. පළවෙනි එක සාධාරණව සහ අවංකව තරඟ කිරීම. සාධාරණව සහ අවංකව තරඟ කිරීම. සාධාරණව සහ අවංකව තරඟ කිරීම. හරි බලන්න සාධාරණව සහ අවංකව තරඟ කරද්දී ව්‍යාපාර ලෝකය දැඩි තරඟකාරී කියනවා. අපි එතන කෑල්ලි ඉවර කරලෙමු. හරිද? එහෙත් ව්‍යාපාරිකයන් සාධාරණ සහ අවංක ලෙස තරඟ කළ යුතුය. නමුත් තරඟකාරී වාසි අත්පත් කර ගැනීමටත් අලාභ උපරිම කර ගැනීමටත් ලාභ උපරිම කර ගැනීමටත් සමහර ව්‍යාපාරිකයන් නීති රීති කඩ කරනවා. මොනවාද මේ වගේ දේවල්? අපි නීති රීති කඩ කරලා අපේ ව්‍යාපාරයේ විකුණුම් ප්‍රමාණය වැඩි කරගන්න, ව්‍යාපාරයේ ලාභ වැඩි කරගන්න අපි දේවල් කරනවා කියලා මේ කියන්නේ. පේටන් අයිතීන් සොරකම් කිරීම, තරංකරුවන්ගේ සේවකයන්ට අල්ලස් ලබාදීම, සේවකයන්ට අල්ලස් දීලා කියන මේ ඔයා අද වැඩ කරන්න එපා, ඔයාගේ පොඩ්ඩක් මේ ඔයාලා කරන දේවල් මට පොඩ්ඩක් කියන්න, අන්න ඒ වගේ දේවල්. අර එයාලගේ ව්‍යාපාරයේ රහස් ටික ඉල්ල ගන්න යනවා. තරංගකාරී ව්‍යාපාරවල ව්යාපාරික තොරතුරු සහ රහස් සොරා ගැනීමට ඔත්තුකරුවන් යෙදීම. හරිද? දුරකථන සංවාදයන්ට රහසේ සවන් දීම. මේ වගේ දේවල්. මේවා ආචාර ධර්ම වලට පටහැනි කියලා කියනවා. ආචාර ධර්ම වලට. දෙවනි එක ඒ අපි කතා කරේ සාධාරණ සහ අවංකව තරඟ කිරීම කියන එක. දෙවනි එක සත්‍ය දෑ පමණක් sannivedanaya. සත්‍ය දෑ පමණක් sannivedanaya. සත්‍ය දෑ පමණක් sannivedanaya. හරි. සත්‍ය දෑ පමණක් sannivedanaya කිව්වහම අපේ ව්‍යාපාරෙට අපි මේ හරි දේවල්ද ඇත්තටම sannivedanaya කරන්නේ. වැරදි හෝ නොමග යවන සුළු පණිවිඩ නිකුත් කිරීමෙන් වැළකී ඉන්නට ඕන. ආචාර ධර්මානුකූලව හැසිරීමකි මේක. සමහර ව්‍යාපාරිකයෝ පාරිභෝගිකයන් වෙත අසත්‍ය වූ නොමග යවන සුළු වූ තොරතුරු තැපැල් මගින් හෝ වෙනත් දැන්වීම් මගින් යවන අවස්ථා දකින්න පුළුවන්. නේ වගේ ව්‍යාපාරය පිළිබඳ ඔයා මේ අර ලියුම් මගින් එහෙම එක එක දේවල් යවනවා. බොරු දේවල් නැත්තම් වෙන කෙනෙක්ගේ ව්‍යාපාරයක් ගැන අපි බොරු දේවල් යවනවා පාරිභෝගිකයන්ට. මේ වගේ වැඩ සත්‍ය දෑ පමණක් අපි sannivedanaya කරන්න ඕන. ඔයාගේ ෆෝන් වලට සමහර වෙලාවට මැසේජ් ඇවිල්ලා ඇති congratulations you are a lucky winner of BMW car මෙන්න මේ වගේ කියලා. මේ බොරු දේවල් හරිද? එතකොට ඔයා මේකට රිප්ලයි කරොත් එහෙම ඔයාට මේ කාර් එක ලබා ගන්න ඔයා මේ පේමන්ට් එක කරන්න ඕන මේක කරන්න. මෙන්න මේ වගේ දේවල් කියලා මිනිස්සුන්ව රවට්ටනවා. මෙන්න මේ වගේ වැඩ වෙනවා ලෝකේ. හරිද? තුන්වෙනි එක අන් අයට හානි නොකිරීම. අන් අයට හානි නොකිරීම. අන් අයට හානි නොකිරීම. එතකොට අන් අයට හානි නොකිරීම කිව්වහම සමහර ව්‍යාපාරවල කළමනාකරුවන් සිය සමාගමේ ලාභ තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජන ලබා ගන්න අවස්ථා දකින්නට පුළුවන්. ඒ කියන්නේ සමාගමේ ලාභයක් තියෙනවනේ මේක අර කොටස් හිමියෝ ඉන්නවනේ. අපි කතා කරන මේ කොටස් හිමියෝ ගැන ආලගේ පස්වෙනි පාඩමේ මෙන්න මේ කොටස් හිමියන්ට වගේ මේක අයිති වෙනවා. හැබැයි අපේ ව්‍යාපාරිකයෝ මොකද කරන්නේ මෙන්න මේ දේවල් ටික ගෙදර අරන් යනවා. මේ ටික ගෙදර අරන් යනවා. හරි. මම ඔයාලට මම කලින්ම කිව්ව මේ එකක් පෙන්නන්න යන්නේ. ඊට කලින් මට වැඩක් කරන්න ව්‍යාපාර ශ්‍රිත කියන එකට 41 වෙනි පිටුව ව්‍යාපාර ශ්‍රිතානුව ආචාර ධර්ම කියන එක එතනට ගිහිල්ලා එතන ඉඳන් මේ මෙතනට වෙනකන් කතා කරපුවා. මේ මෙතනට වෙනකන් මෙන්න මෙතනට වෙනකන් කතා කරපු දේවල් ටග් ගාලා ගිහින් පොඩ්ඩක් උඩින් බලාගෙන ඉන්න තේරෙනවද කියලා. උඩින් බලාගෙන ඉන්න තේරෙනවද කියලා. තේරෙනවද නැද්ද? තේරෙන්නේ නැත්නම් මගෙන් අහන්න මොකක්ද කියලා කතා කරලා මයික් එක ඔන් කරලා හරි. එහෙම නැත්නම් මට මැසේජ් එකක් හරි දාලා තියන්න. මම ඔයාලට දෙන්නම් විනාඩි 2ක් 3ක්.
හරිද විනාඩි 2-3ක් දෙන්න ගිහිල්ලා බලලා එන්න ටක් ගාලා බලලා එන්න මම එක දිගට කතා කරා ගොඩක් දේවල් ඒකින්ද ගිහිල්ලා බලලා එන්න ටක් ගාලා තේරෙනවද කියලා මේ දේවල් හරිද බැලුවට ටක් ගාලා හරිද බැලුවට ටක් ගාලා බලාගත්තද සම්බල්න
බැලුවද තමයි ඔව් ඔව් දෙන්න අනිත් අය මම ඔයාලට පෙන්වන්න යන්නේ හරිද මේක ඉංග්‍රීසියෙන් තියෙන්නේ මේ ඉංග්‍රීසියෙන් තියෙන්නේ තව සිංහලෙන් තියෙන එතන පොඩ්ඩක් දිග ඩිය කියලා මේක පෙන්වන්න මේ බ්‍රැන්ඩික්ස් එකේ හරි දෙකක් සාමාන්‍යෙන් අර වතුර නැති පැතිවලට එහෙම මේ වතුර වගේ දෙනවන CSR දැන් මේක අර අපේ ව්‍යාපාරය සමාජවකකීම් එක ගත්තහම මෙන්න මේක සෙට්ටෙනවා සමාජවක්කීම් වලට මේක පොඩ්ඩක් ගැලපෙනවා හරිද මම ගෲප් එකට දාන්න මේ වගේ දෙක තුනක් මේ බලන්න මේ බලන්න කියන්නේ මේ ඔයාගේ මේ ඔයාගේ සස් පෙළ විෂය නිර්දේශය තියෙන දේවල් මේ වගේ ප්‍රොජෙක්් එකක් ප්‍රොජෙක්ට වෙන්නේ කොහොමද මේ වගේ දෙවල අධ්‍යයනය කරන්න ඇත්තරම වෙන විදිහන කතා කරන්න ඇත්තර මේ වෙන විදිහන කතා කරන්න ඒක හින්දා මේ වගේ දෙවල් පොඩ්ඩක් බලලා තියාගන්න එක ඇඟට ගුණයි තකේතකොට ඒ පැතිවලන්න මිනිසුන්ගේ ප්‍රශ්න තින පැතිරෙන මිනිසුන්ට වතුර දෙන එකක් වතුර දෙන එකක් හරි අපි යම ටියුට් එකට ටියුට් එකට යමු අපිට එතුර අපි මේටික් කතා කරලා තියන්න දැන් හරි මේටික් කතා කරලා තියන්න අපිට තියෙනවා මේකින්ත ප්‍රශ්න ටිකක් කතා කරන්න ප්‍රශ්න ටිකක් එන්ඩකො මේ සමාජවක්කීම් සහ ආචාර ධර්ම අතර වෙනස තියෙනවා ඉට පස්සේ පිළිපදින්න ඕන ආචාර ධර්මටික ඔබගේ විද්‍යාලයේ ආචාරධර්ම සංග්‍රහයක් සකස් කරන්න තියෙනවා මේ වගේ දේවල්ට කරන්න ඕනේ එරට ව්‍යාපාර සිදු කරන හොඳ සහ නරක ක්‍රියාවන්ට උදාහරණ ටික තියලා එන්න වෙන්න මේ MCQටිකට මේ MCQටිකට මේටික් කරන්නටක් ගල මෙතන MCQවාට එහ පැත්තෙ ටිකක් තින 10ක් විතර තියෙන MCQ මේ ටික කරන්න මමට විනාඩි 5ක් වගේ දෙන්න විනාඩි 5ක් යන්නේ විනාඩි 42යි නෙද විනාඩි 3-4ක් දෙන්න මේ ටික් කරන්න ටක් ගාලා කරම රිප්ල එකක් දාන්න කරා කියලා හරිද කරාද අප බලම් පලවෙනි එක
ව්‍යාපාරයක් විසින් තම තරඟකරුවන් සැලකිල්ලට ගනිමින් ගොඩනගා ඇති ආචාර ධර්මයන් වෙනුවෙන් තම තරඟකරුවන් සැලකිල්ලට ගනිමින් තරඟකරුවන්ගේ සියලු සේවකයන්ට සමානව සැලකීම කියන කාටද සේවකයන්ට අදාළ ආචාර ධර්ම වැඩිහිටියන්ට ආචාරශීලී වීම කියන නිකන් සමාජයට අදාළ එකක් වගේ ඉන්නේ තරඟකරුවෝ නෙමෙයිනේ ඉහළ ගුණත්වයෙන් යුතු බාණ්ඩ සැපේ මේක නිකන් අර ගනුදෙනුකරුවන්ට අදාළ ආචාර ධර්මයක් පාරිභෝගිකයන්ට ආගමික සංකේත ව්‍යාපාර කටයුතු වලට යොදා නැගීම අනිත් පැත්තෙන් ප්‍රචාරණයේදී අන් ව්‍යාපාරික ප්‍රතිරූප වලට හානි නොකිරීම ආගමික සංකේත යොදා ගන්න නොගන්න කිව්වහම මේක නිකන් අර බුද්ධිමය දේපලක් වගේ වෙනවා ප්‍රචාරණයේදී අන් ව්‍යාපාරික ප්‍රතිරූප වලට හානි නොකිරීම අන්න ඒක තමයි මේ තරඟකරුවන් සම්බන්ධව ගත්තොත් අපිට ගන්න පුළුවන් ආචාර ධර්මය ප්‍රචාරණයේදී අන්ව්‍යාපාරික ආයතනවල ප්‍රතිරූපයට හානි නොවන විදිහට තරඟ කිරීම දෙවැනි එක ව්‍යාපාර ආචාර ධර්මයක් කියලා අහලා තියෙනවා ව්‍යාපාර ආචාර ධර්මයක් මොනවාද සාධාරණ සහ අවංකව තරඟ කිරීම මානව හිමිකම් ආරක්ෂා කිරීම සේවක අයිතිවාසිකම් පරිසරය සුරකීම සමාජ සුබ සාධනය මේකට මට ඔයාලගේ උත්තර ඕනේ මේකට මට ඔයාලගේ උත්තරේ ඕනේ මොකක්ද උත්තරේ දෙකට උත්තරේ මොකක්ද කියලා ටක් ගාලා මැසේජ් එකක් දාන්න මට දාන්න අනික් අය අනික් අය මොකක්ද එවන්ඩ හරි දෙකට එතකොට දෙකට අපිට ගන්න පුළුවන් සාධාරණ සහ අවංකව තරඟ කිරීම කියන එක සාධාරණ සහ අවංකව තරඟ කිරීම කියන එක තුන්වෙනි එක ව්‍යාපාර ආචාර ධර්ම යනුවෙන් අදහස් කරන්නේ මොකක්ද මේ ව්‍යාපාර ආචාර ධර්මය කියලා අදහස් කරන්නේ රජයේ නීති රීති වලට ගලු කරන එක හරිද ඒක විතරද නෑ ඒකත් එකක් තමයි හරිද අපිට ගත්තොත් ව්‍යාපාරය අභ්‍යන්තර සහ බාහිර පාර්ශව අතර සදාචාරාත්ම යුතුකම් හා වගකීමයා යන්න ඒක ටිකක් හොඳ උත්තරයක් රජයේ නීති රීති වලටත් ගලු කරන්න ඕනේ ගනුදෙනුකරුවන්ගේ පිළිපදින්න ඕන දේවල් ඒකත් හරි සමාජ සුබසාධන සේවය ඒවත් කරන්නට ඕනේ රජයේ නීති රීති වලට අනුව සේවකයන්ට වැටුප් සහ වේතන දීමනාගේ ඒකත් ඕනේ හැබැයි මේ ඔක්කොම මේ ඔක්කොම මේ මෙන්න මේ හතරවෙනි එක ඇතුළේ මෙන්න මේ ඔක්කොටම දාලා දේවල් කියවෙනවා අභ්‍යන්තර සහ බාහිර පාර්ශව අතර පවත්නා සදාචාරාත්මක යුතුකම් හා වගකීම් කියන එක. ඒ ඔක්කොම තියෙන ඒක ඇතුලේ. එතකොට 3ට 4 වඩා නිවැරදි පිළිතුරක්. සහ හතරවෙනි එකට ව්‍යාපාර ආචාර ධර්ම සම්බන්ධයෙන් වඩාත් නිවැරදි ප්‍රකාශයක් වන්නේ. පළවෙනි එක වැරදි දේ නොකිරීම සහ හොඳ දේ කිරීම. ඊට පස්සේ මෙන්න මෙහෙම තමයි. ඔයාලගේ MCQ ටික ඔයාලගේ අර පේපරේ MCQ ටිකට එන්නේ මෙන්න මෙහෙම. හරිද? මේ වගේ MCQ ටිකක් තමයි එන්නේ. මේ වගේ රිගහන්න MCQ 20ක් එනවා. සහ මෙන්න මේ වගේ හිස්තැන් පිරවීම. මෙන්න මේ වගේ හිස්තැන් පිරවීම 10ක් එනවා. මේ වගේ හිස්තැන් පිරවීම 10ක් එනවා. හරිද? ව්‍යාපාරයකට අදාළ ආචාර ධර්ම ලිඛිතව ප්‍රකාශයට පත් කළ විට එය මොකක්ද? අපි කියනවා ආචාර ධර්ම ටික ලිඛිතව ලිව්වහම අපි කියනවා ආචාර ධර්ම සංග්‍රහය කියලා. ආචාර ධර්ම සංග්‍රහය කියලා අපි කියනවා. ඊට පස්සේ 6 වෙනි එක. හොඳ දේ කිරීමත් නරක දේ නොකිරීමත් ලෙස මොකක්ද හඳුන්වන්නේ? ව්‍යාපාර ආචාර ධර්ම. ව්‍යාපාරික හැසිරීම පාලනය කරන නීති හෝ සම්මතයන් ආචාර ධර්ම. ව්‍යාපාර ආචාර ධර්ම. ඊළඟ එකත් එහෙමමයි. සාධාරණව සහ නීත්‍යානුකූලව සාධාරණ සහ නීත්‍යානුකූලව ව්‍යාපාර කටයුතු කරගෙන යාම හඳුන්වන්නේ ආචාර ධර්ම කියලම තමයි. හරිද? 10 බලන්න. සමහර ව්‍යාපාර ආයතන සිය ව්‍යාපාරයට අදාළ ආචාර ධර්ම ලිඛිතව ප්‍රකාශයට පත් කළයි. එම ආචාර ධර්ම පද්ධතියෙන් ආවරණය වෙන පාර්ශව හතරක් අපි ලිව්වා. ආචාර ධර්ම පද්ධතියෙන් ආවරණය වෙන පාර්ශව කවුද කියලා. කවුද? අපේ ගනුදෙනුකරුවෝ, අපේ අයිතිකරුවෝ, අපේ සේවකයෝ ටික, තරඟකරුවෝ, සංවිධාන සංස්කෘතිය වගේ දේවල්. පාර්ශව ගත්තාම ගනුදෙනුකරුවෝ, අයිතිකරුවෝ, සේවකයෝ, සමාජයේ මේ වගේ කට්ටිය ගන්න පුළුවන්. පාර්ශව ටික කොහෙද ඉන්නේ? බලන්න ඔයාලගේ 39 වෙනි පිටුව.
39 වෙනි පිටුවේ මෙන්න මේ පාර්ශ්ව ටික තියෙනවා. ඊට පස්සේ බස් රථයක ගමන් කරන මගියෙකු හා කොන්දොස්තර මහතෙක විසින් පිළිපදින්න ඕන ආචාර ධර්ම අහලා තියෙනවා. හරි. අපි මේක ලියමු. බස් රථයක යන කොන්දොස්තරයි යන මගියයි පිළිපදින්න ඕනේ ආචාර ධර්ම ටිකක්. මෙන්න මේක ලියන්න. මොනාද පිළිපදින්න ඕන ආචාර ධර්ම? මගියා මොනාද පිළිපදින්න ඕන ආචාර ධර්ම? කොන්දොස්තර මොනාද? මේ විදිහට අහන්නේ මොනාද? සාමාන්‍යයෙන් කොන්දොස්තර ගත්තොත් එහෙමනේ මගීන්ට විනීතව සලකන්න ඕනේ, ගන්න ටිකට් එකට ගන්න සල්ලි වල ටිකට් පතක් නිකුත් කරන්නට ඕනේ නේ. මේ වගේ දේවල්. සමහර කට්ටිය බනිනවා මිනිස්සුන්ට යහපත් වචන භාවිතා කරන්න ඕනේ. මේ වගේ දේවල් කොන්දොස්තර කෙනෙක්. කොන්දොස්තර කියලා දාන්න. කොන්දොස්තර මොනවද කොන්දොස්තර කරන්න ඕන දේවල්? මගීන්ට විනීතව කතා කිරීම. මගීන්ට විනීතව කතා කරන්න ඕන. තව රුපියල දෙකවට හම්බ වෙනවාද? ඉතුරු කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ඉතිරි මුදල් නිවැරදිව ලබා දීම. මගීන්ට හරියට ඉතුරු දෙන්න ඕන. බස් එක තව පවිත්‍ර කරලා තියෙන්න ඕනේ. කුණු පිරාගෙන එහෙම බෑනේ බස් වල. සමහර ඒ වගේ හොටුයි බුලත් කෙලයි පා මේ බස් රථය නිවැරදිව බස් රථය පවිත්‍ර කිරීම. මේ දේවල් කොන්දොස්තරක වගකීම. සමහර බස් තියෙනවා මේ ඒ ජනේල වහන්න බෑ. වැස්සකට එහෙම ගියාම මේ පැත්තේ ඉන්න ඔක්කොම සීට් එමෙනවා. උදව් අවශ්‍ය අයට උදව් ලබා දීම. වයසක කෙනෙක් එහෙම බස් එකට නගින පොඩ්ඩක් අත දීලානේ එහෙම නග ගන්න ඕනේ. බහිද්දි පොඩ්ඩක් බස් එක තියාගෙන ඉන්න ඕනේ. බහිනකම් මේ වගේ දේවල්. ප්‍රෙග්නන්ට් කෙනෙක් නම් නේ උදව් අවශ්‍ය අයට උදව් ලබා දීම. ප්‍රෙග්නන්ට් කෙනෙක් වගේ නගින පොඩ්ඩක් කතා කරලා සීට් එකක් කිල්ලලා දෙන්න. ඔයාලට ඒ වගේ අත්දැකීම් නම් ඉතින් බස් එකේ යද්දි බස් වල ගිහිල්ලා නැතුවෙත් දැන් කාලෙකින් සමහර විට මේ ඔය කවුරු හරි නැගිටලා සීට් එකක් දෙන්න මේ අම්මට අන්න එහෙම කතා කරන්නේ. එහෙම කියන කොන්දොස්තරවරු. තව එකක් පුළුවන් යහපත් වචන භාවිතය වගේ දෙයක්. යහපත් වචන වගේ භාවිතය. ඊළඟ එක මගියා අපි මගියාගේ ටික ලියමු. මගියාගේ 3ක් 4ක් ලියමු. මගියාගේ 3ක් 4ක් ලියලා අපි යමු අර පළවෙනි කෑල්ලට. පළවෙනි ප්‍රශ්නේ අපිට සමාජයක් කියමු ආචාර ධර්ම වල වෙනස්කම් පොඩ්ඩක් ලියා ගන්න ඕනේ. අපි ඒක ලියමු. මගියා බස් රථය තුල විනීතව හැසිරෙන්න. මේ සමහර කට්ටිය ඉන්නවා බස් එකට ගියාම උන් නිකන් කකුල් නිකන් බෝක්කු වගේ ඈත් කරගෙන එහෙම ඉන්නේ නේ. ආයි වෙන එකෙක්ට ඉස්සරහට යන්න බෑ වෙන මිනිස්සෙක්ට ඉන්න විදිහට. තායි කෙලින්ම සීට් එකේ ඉඳ ගන්නවා මෙහෙම අත් දෙක දා ගන්නවා සීට් එක යාගේ. ලියලා දීලා වගේ යන්න එහෙම. බස් රථය තුල විනීතව හැසිරීම. තව හොරට යන කට්ටිය මුදල් ගෙවා ටිකට් පත ලබා ගැනීම. හොරට යන්න හොඳ නැහැ. මුදල් ගෙවා ටිකට් පත ලබා ගැනීම. බස් රථය තුල විනීතව හැසිරීම, මුදල් ගෙවා ටිකට් පත ලබා ගැනීම. තව එකක් පුළුවන්. බස් රථයට හානි නොකිරීම. අපේ උන් ගියාම සීට් එක ගලවනවා, සීට් එකේ කුෂන් ටික ගලවනවා, තට්ටු දානවා, වැඩ ගොඩයි. බස් රථයට හානි නොකිරීම. ඕක ලියාගෙන එන්න වෙන්න මෙතනට. හරිද? ඒක ලිව්වද? ඒක ලියලා ඉවරද? මට රිප්ලයි එකක් දාන්න, thumbs up එකක් දාන්න. ලිව්වද? හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ ව්‍යාපාර ආචාර ධර්මයි මේ සමාජ වගකීම් කියන එක අතර වෙනස්කම. දැන් මතක් කරගන්න මොකද්ද පොඩ්ඩක් ආචාර ධර්ම කියන්නේ මොකද්ද, සමාජ වගකීම් කියන්නේ කියලා. ආචාර ධර්ම කියන්නේ මොකද්ද? ව්‍යාපාරය හොඳ නරක පිළිබඳව අවබෝධයෙන් යුතුව කටයුතු කරන එක ආචාර ධර්ම. ව්‍යාපාරය කරන්නේ හොඳද නරකද මේ දේවල් පිළිබඳව දැනගෙන කටයුතු කරනවා. සමාජ වගකීම් කිව්වහම ව්‍යාපාරය පොඩ්ඩක් සමාජයට මොනවද ව්‍යාපාරය කරන්නේ නේ?
සමාජයේ ඉන්න පාර්ශව වලට ව්‍යාපාරය පොඩ්ඩක් හොදක් කරන්න ඕන. මොනවා හරි හොඳ දෙයක් ඔය පොඩ්ඩක් කරන්න ඕන. ඔය වතුර දෙනවා මේ පුස්තකාලයක් හදලා දෙන මේ වගේ වැඩ ටික. මෙන්න මේ දෙකේ වෙනස්කම්. වචන දෙකක්නේ. මේ දෙක පොඩ්ඩක් එක ළඟින් යනවා. හැබැයි පොඩි වෙනසකුත් තියෙනවා. අපි අන්න ඒක ලියාගමු. මම එතකොට මෙතන වෙනස්කම් හතරක් වගේ කියනවා. අල ලියන්න. හරිද? මේ වෙනස්කම් පොඩ්ඩක් දිගයි. හැම වෙනස්කම් පොඩ්ඩක් දිගයි. රූල් දෙක තුනක් යයි මේකට. හැබැයි ඉඩ තියෙන යාල රූලක් කැරලා ලියාගන්න පුළුවන්. පළවෙනි එක රූලක් කැරිය, දෙවෙනි එක ලියන්න ඉඩ ඇති. වෙනස්කම් හතරයි තියෙන්නේ. හරි. පළවෙනි එක ලියාගමු. ව්‍යාපාර තමන් සමග කටයුතු කරන සියලුම පාර්ශවවලට යහපතක් වන ආකාරයට ව්‍යාපාර තමන් සමග කටයුතු කරන සියලුම පාර්ශවවලට යහපතක් වන ආකාරයට හොඳ සහ නරක පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම ව්‍යාපාර ආචාර ධර්ම වේ. ව්‍යාපාර තමන් සමග කටයුතු කරන සියලුම පාර්ශවවලට යහපතක් වන ආකාරයට හොඳ සහ නරක පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීම ව්‍යාපාර ආචාර ධර්ම වේ. හරිද? මම දෙවෙනි එක කියනවා. දෙවෙනි එක අපි දැන් ආචාර ධර්ම සහ වගකීම් කියන සමාජයක් කියවාට මෙන්න මේක ආචාර ධර්ම සමාජ වගකීම් කියන එක ඔයාට මෙන්න මේක බැලුවාම මේ මුළු පාඩමේම සමරි එකක් වගේ මේ අපි ලියන්නේ මුළු පාඩමේම සමරි එකක් වගේ. දෙවෙනි එක අපි ඒ ලිව්වේ ආචාර ධර්ම කියන්නේ මොකක්ද කියලා. දැන් අපි ලියනවා සමාජ වගකීම් කියන්නේ මොකක්ද කියලා. දෙවෙනි එක ව්‍යාපාර සමග සම්බන්ධ සියලුම උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ව්‍යාපාර සමග සම්බන්ධ සියලුම උනන්දුවක් දක්වන පාර්ශවයන්ට උපරිම අයුරින් සාධාරණයක් ඉටුවන ආකාරයට ව්‍යාපාරය හා සම්බන්ධ සියලුම උනන්දුවක් දක්වන පාර්ශවයන්ට උපරිම අයුරින් සාධාරණයක් ඉටුවන ආකාරයට කටයුතු කිරීම සමාජ වගකීම් වේ. ඊට පස්සේ තුන්වෙනි එක හරි දෙවෙනි එක මොනවයි කියන්නද? ව්‍යාපාර සමග සම්බන්ධ වන සියලුම උනන්දුවක් දක්වන පාර්ශවයන්ට උපරිම අයුරින් සාධාරණයක් ඉටුවන ආකාරයට කටයුතු කිරීම ව්‍යාපාර සමාජ වගකීම් වේ. හරි. ඊට පස්සේ ව්‍යාපාර ආචාර ධර්ම තුන්වෙනි එක ආචාර ධර්ම ව්‍යාපාර විසින් රැකිය යුතු දෙයක් වන අතර ආචාර ධර්ම ව්‍යාපාර විසින් රැකිය යුතු දෙයක් වන අතර සමාජ වගකීම් ව්‍යාපාර විසින් වියදමක් දරා
වියදමක් දරා සමාජයට ආපසු ලබා දිය යුතු දෙයකි. වියදමක් දරා සමාජයට ආපසු ලබා දිය යුතු දෙයකි. ඒ අපි ලිව්වේ තුන්වෙනි එක. ව්‍යාපාර නෑ ආචාර ධර්ම ව්‍යාපාර විසින් රැකිය යුතු දෙයක් වන අතර සමාජ වගකීම් ව්‍යාපාර විසින් වියදමක් දරා සමාජයට ආපසු ලබා දිය යුතු දෙයකි. අවසානික අවසානික ව්‍යාපාරයක් හතරවෙනි එක ව්‍යාපාරයක් නිරන්තරයෙන් ව්‍යාපාරයක් නිරන්තරයෙන් ආචාර ධර්ම රකිමින් ආචාර ධර්ම රකිමින් ව්‍යාපාර කටයුතු සිදු කරන්නේ නම් ව්‍යාපාරයක් නිරන්තරයෙන් ආචාර ධර්ම රකිමින් ව්‍යාපාර කටයුතු සිදු කරන්නේ නම් එමගින් සමාජ වගකීම්ද ඉබේම ඉටු කෙරෙනු ඇත. ව්‍යාපාරයක් නිරන්තරයෙන් ආචාර ධර්ම රකිමින් ව්‍යාපාර කටයුතු සිදු කරන්නේ නම් එමගින් සමාජ වගකීම්ද ඉබේම ඉටු කෙරෙනු ඇත. ඉටු කෙරෙනු ඇත. හරිද ලිව්වද මම රිප්ලයි එකක් දාන්න. ලිව්වද? ලිව්වා. හරි. එතකොට මෙතන තව ප්‍රශ්න ටිකක් තියෙනවා. හරිද? මෙතන තව ප්‍රශ්න ටිකක් තියෙනවා. මේක මෙන්න මෙතන ආචාර ධර්ම පද්‍යයක් හදන එක. හරිද? මේ වගේ දේවල් මේ දේවල් ටික ලියන්න ඕන ගෙදරදී. ගෙදරදී මේ දේවල් ටික ලියන්න ඕනේ. අපි බලමු මේ ටික. හරිද? බලමු සහ ඔයාලගේ 50 වෙනි පිටුවෙත් එකක් තියෙනවා ලියන්න. 50 වෙනි පිටුවේ මේ සහ මේ දේවල් ටික කියව ගන්න. මේ දේවල් කියව ගන්න ඔයාලගේ පේපරයට මේ පාඩෙමුත් අහනවා. පේපරේට මම මේ පාඩෙමුත් ප්‍රශ්න දානවා. සමහරලාට ඉතින් මේවත් වෙනස් කරලා තියෙන්න පුළුවන් මේ ප්‍රශ්නත්. ඒකෙන්ද මේවා කියවලා තියාගන්න. 14 මෙන්න මේකත් ලියලා තියාගන්න. ලියලා තියන්න ලියන්න. හරිද? ලියන්න. හරිද? අර ප්‍රශ්න ටික මම එන සතියේ බලනවා. එන සතියේ බලනවා. එතකොට මම කිව්වා එන සතියේ මම යොදා ගන්නවා දවස එන සතියේ බදාදා දවස මම භාවිතා කරනවා. කොහොමත් එන සතියේ බදාදා වගේ විදිහට ඔයාලගේ අතට ටියුට් හම්බ වෙයි. සහ නුවන් එකෙන් ගන්න පුළුවන් ඔයාලට. එන සතියේ බදාදා මම දවස භාවිතා කරනවා මේ ඔයාලගේ අර පේපරේට ඔයාලා පොඩ්ඩක් හුරු කරන්න. පේපරේට පොඩ්ඩක් හුරු කරන්න මම ඒ දවස භාවිතා කරනවා. සහ ඊට පස්සේ මට එන මාසේ වගේ ගොඩක් වෙලාවට මට දවස් දෙකක් වගේ වැඩිපුර ඇඩිෂනල් පොඩ්ඩක් දාන්න වෙයි. ඇඩිෂනල් පොඩ්ඩක් දාන්න වෙයි. මොකද පේපරේ එන දවස එන සතියේ ඒ ගන්න දවසයි පේපරේ අපි තව දවසක් සාකච්ඡා කරන්න ඕනේ. අපි ඔයාලට උත්තර කියන්න ඕනේ. කොහොමද ඒක මාක් කරගන්න විදිහ ඔයාලට මම කියලා දෙන්න ඕනේ. ඒ දේවල් වලට තව දවසක් මේ පොඩ්ඩක් ගන්න වෙයි. ඒකින්ද එන සති දෙක තුන පොඩ්ඩක් බිසි වෙනවා අපි. හරිද? එන සති දෙක තුන ඒකින්ද පොඩ්ඩක් ඒකට ලෑස්ති වෙලා අපි යමු. මේ බදාදා ඉරි නෑ සිකුරාදා හවස ඔයාලා ෆ්‍රීනේ. සිකුරාදා හවස ෆ්‍රී මම දන්න තැන මේ වෙන පන්ති නැහැ. ඒක හින්දා මේ අපි ඒ දවස ඒක පොඩ්ඩක් තියාගමු සිකුරාදා හවස වගේ ඒ ටික කරන්න. එතකොට